6 24. එතකොට මෙතන වෙලා තියෙන පුතේ මොකද්ද වෙලා තියෙන්නේ? දෙකෙන් දෙකට අඩු වෙවි ගිහිල්ලා. මේකේ තියෙන එකතු වෙවි ගිහිල්ලා මෙතන තියෙන්නේ අඩු වෙවි ගිහිල්ලා. එතකොට එකතු වෙවි ගිහිල්ලා තියෙනවා නම් ඒත් සමාන්තර ශ්‍රේණියක්. මේ විදිහට එකම ඉලක්කමක් අඩු වෙවි ගිහිල්ලා තියෙනවා නම් ඒත් සමාන්තර ශ්‍රේණියක්ම තමයි. එතකොට මේ විදිහට සමාන්තර ශ්‍රේණි වල වර්ග කීපයක් තියෙනවා කියලා ඔයගොල්ලන්ට පැහැදිලි වෙනවා. එකතු වෙවි යන ඒවා තියෙනවා, අඩු වෙවි යන ඒවා තියෙනවා. එතකොට මේවා ගැට තමයි අද කතා කරන්නේ අපි. එතකොට මෙන්න මේකේ අංක 1ට අපි දැනගන්න ඕන දෙයක් තියෙනවා. සමාන්තර ශ්‍රේණියක් ගත්තාම මෙන්න මෙයාගේ පොදු අන්තරය හොයන්නේ කොහොමද? පොදු අන්තරය කියන්නේ මොකද්ද? පොදු අන්තරය. පොදු අන්තරය. එතකොට මේකට අපි ගන්න අකුර තමයි ඉංග්‍රීසි හෝඩියේ සිම්පල් D අකුර ගන්නවා. සිම්පල් D ගන්න හේතුවකුත් තියෙනවා. මේක කොමන් ඩිෆරන්ස් කියලා කියන පොදු අන්තරයට ඉංග්‍රීසියෙන් පොදු අන්තරය කොමන් ඩිෆරන්ස් එක. ඩිෆරන්ස් එකක් එහෙම නැත්නම් වෙනසක්, අන්තරයක්. අන්තරය කියලා වචනේ ගණිතේ පාවිච්චි කරන්නේ අඩු කිරීමක්. එතකොට ඉලක්කම් දෙකක් අතර වෙනසක් තියෙනවා. ඒකට අපි අන්තරයක් කියලා කියනවා. එහෙනම් මෙයා කොමන් ඩිෆරන්ස් වෙනවා. එහෙම නැත්නම් පොදු අන්තරය. එතකොට අංක 1ට අපි දැනගන්න ඕනේ මේ වගේ සංඛ්‍යා ශ්‍රේණියක් නැත්නම් මේ වගේ රටාවක් දුන්නාම මෙයාගේ පොදු අන්තරය කොහොමද අපි ගණනය කරගන්නේ? පොදු අන්තරය ගණනය කරගන්න සූත්‍රයකුත් තියෙනවා. ඒතකොට සූත්‍රය මතක තියාගන්න පුළුවන්. එහෙම නැත්නම් හරි සරලව කිව්වොත් මෙතන තියෙන පද දෙකක් අතර වෙනස. පද දෙකක් අතර වෙනස හැබැයි නිතරම කරන්න ඕන පසු පදයෙන් පෙර පදේ අඩු කරන්න ඕන. පසු පදයෙන් තමයි පෙර පදේ අඩු කරන්න ඕනේ. පෙර පදයෙන් පසු පදේ අඩු කරොත් උත්තරේ වැරදි. ඒ කියන්නේ මොකද්ද? මෙන්න මෙයා ගත්තොත් අපි පදය මෙයාට පසු පදය කියන්නේ 5. එහෙනම් 5න් 3ක් අඩු කරලා ගන්න පුළුවන්. එහෙම නැතුව දැන් 3න් 5ක් අඩු කරලා මේක ගත්තොත් වැරදි සම්පූර්ණයෙන්. එහෙනම් පොදු අන්තරයට පොදු සූත්‍රයකුත් තියෙනවා. දැන් මෙයා හිතුවොත් මෙයාට පෙර පදේ නෙවෙයි ගත්තේ. ඊළඟ මෙයා ගත්තොත් මෙයාට පෙර පදේ මෙයා. මෙයාට පෙර පදේ මෙයා. මේ විදිහට මෙන්න මේ තුනේ ඉලක්කම ගත්තොත් එයාට පෙර පදයක් නැහැ හැබැයි. පෙර පදයක් නැහැනේ. එතකොට මෙයා අඩු කරන්න ක්‍රමයක් නැහැ. ඒක නිසා මේ සූත්‍රය ලියනකොට අපි ලියන මුල් පදයේ හැර ඕනෑම පදයකින් අඩු කරන්න ඕනේ. මුල් පදයේ හැර ඕනෑම පදයකින් අඩු කරන්න ඕනේ ඊට පෙර පදය. හරි. එහෙනම් ඒක අපි අංක 1ට ලියාගමු. සමාන්තර ශ්‍රේණි වල තියෙන පළවෙනි සූත්‍රය නැත්නම් සමීකරණය විදිහට ගන්න අපි D කියන කෙනා. මේ ශ්‍රේණියම ගමු අපි 3 8 13 වගේ සමාන්තර ශ්‍රේණියක් අරගෙන මෙන්න මෙයාගේ පොදු අන්තරය හොයලා බලමු. පොදු අන්තරය. පොදු අන්තරයට මම දෙනවා සූත්‍රය ඔන්න. පොදු අන්තරය සමානයි පොදු අන්තරය සමානයි. එහෙම නැත්නම් D සමානයි පොදු අන්තරය සමානයි. පොදු අන්තරය සමානයි මුල් පදය හැර ඕනෑම පදයකින් ඕනෑම පදයක් මුල් පදේ හැර ඕනෑම පදයක් අරගෙන මෙයාගෙන් අඩු කරනවා. මුල් පදේ හැර ඕනෑම පදයක් අඩු කරනවා ඊට පෙර පදය. මේවා ලියලිය කටපාඩම් කරගන්න. මේ විභාගයට මේවා ලියන්න ඕනේ නෑ මොකොත්. මුල් පදය හැර ඕනෑම පදයක් මේවා ලියන්න ඕනේ නෑ. අපි දැනගැනීම පිණිස විතරයි. ඒ කියන්නේ මේ 8න් 3ක් අඩු කරනවා කියන එක තමයි මේ තියෙන්නේ. මුල් පදය හැර ඕනෑම. එහෙනම් මුල් පදය කියන්නේ 3 ගන්න බෑ මේකට. 8 කියන එක කෙනා ගත්තා වන්න. උදාහරණයක් විදිහට 8. 8න් අඩු කරන්න ඕනේ ඊට පෙර පදේ. 8ට කලින් පදය 3. එහෙනම් 8 ඍණ 3. 8 ඍණ 3 5යි. එහෙනම් උත්තරේ 5යි කියලා ගන්න පුළුවන්. තවත් ඕන කෙනෙක් ගන්න පුළුවන්. මෙයා ගත්තොත් 13. එයාට පෙර පදය 8. 13න් 8ක් ඒත් 5යි. අන්න ඔය විදිහට පොදු අන්තරය ඔයගොල්ලන්ට පැහැදිලි ඇති. ඒතර පොදු අන්තරය හොයාගත්තට පස්සේ අපි එතනින් එහාට සමාන්තර ශ්‍රේණි වල කතා. මේ සමාන්තර ශ්‍රේණි අංක 1 බිඳුවේ ඉඳන් කතා කරන්නේ. සමාන්තර ශ්‍රේණියක් කියන්නේ මොකද්ද? මේකේ පොදු අන්තරය කියන්නේ මොකද්ද? මේකට සූත්‍රය එන්නේ මොනවද? මේ සූත්‍රات එක්ක කතා කරගෙන යන්නේ. එහෙනම් ඔයගොල්ලන්ට ඕන නම් මේවා නෝට් කරගන්න. මේ පාඩම පැහැදිලි අය ඉන්නවා නම් පාඩම අහගෙන ඉන්න. වැදගත් කරුණු නෝට් කරගන්න. ඊට පස්සේ පුළුවන් නම් ඔයගොල්ලෝ දැන් මේ වෙලාවේ පටන් ගන්න. පාඩම තේරිලා ඉන්න ළමයි සමාන්තර ශ්‍රේණි වලින් මෙතෙක් ඇවිල්ලා තියෙන O level ගණන් 2008න් පස්සේ දැන් ඔයගොල්ලෝ පාස් පේපර් පොත ඇති සමහර 2010 ඉඳන් ඇති 2008 ඉඳන් ඇති තියෙන පාස් පේපර් පොතේ
හැම අවුරුද්දෙම මේ වගේ සමාන්තර ශ්‍රේණි ගානක් තියෙනවා. ඒ ගාන හදන්න පටන් ගන්න මේ පාඩම හොඳට පුළුවන් අය සූත්‍ර හොඳට පුළුවන් අය ඒක හදන්න. ඒක දැන් හදන්න මේ පැය දෙක ඇතුලේ සමාන්තර ශ්‍රේණි ඉවරයක් කරලා දාන්න. එතකොට ලොකු කොටසක් ඕගොල්ලන්ට ඉවරයි. ගණිතයේ තියෙන එක කොටසක් සම්පූර්ණයෙන් ලකුණු 10 ප්‍රශ්නයක් හදා ගන්න පුළුවන් තත්ත්වයට එනවා. පාඩම තේරලා නැති අය මේක ගැන අවබෝධයක් නැති අය සමාන්තර ශ්‍රේණි කියන්නේ මොනවද කියලා දන්නේ නැති අය පාඩමට සම්බන්ධ වෙලා අහගෙන ඉන්න. පාඩම ඉවරෙද්දී ඔයගොල්ලන්ටත් පුළුවන් ළමයිගේ තත්ත්වයටපත් වෙන්න පුළුවන්. එහෙනම් ඔන්න ඔය ටික මම මකනවා. එහෙනම් දැන් පොදු අන්තරය කියන එක ඔයගොල්ලන්ට පැහැදිලි ඇති. සමාන්තර ශ්‍රේණියක පොදු අන්තරය කියන එක පැහැදිලි ඇති. පොදු අන්තරය කියන්නේ මුල් පදේ හැර ඕනෑම පදයක් අරගෙන එයාගෙන් අඩු කරනවා ඊට පෙර පදය. අඩු කරාම අපිට පොදු අන්තරය ලැබෙනවා. ඊළඟට සමාන්තර ශ්‍රේණි වල තියෙනවා සූත්‍ර දෙකක්. ප්‍රධාන සූත්‍ර දෙකක් තියෙනවා. ඊට අමතරව තව සූත්‍රයකුත් තියෙනවා. මේ ප්‍රධාන සූත්‍ර දෙක භාවිත කරලා තමයි අපි ගණන් හදන්නේ. සූත්‍ර එහෙම නැත්නම් සමීකරණ. එතකොට මෙන්න මේ වගේ වැදගත් දේවල් ටිකක් තියෙනවා ඉගෙන ගන්න. සමාන්තර ශ්‍රේණියක මෙන්න මේක එකකට කියන්නේ අපි පදයක් කියලා. එකකට කියන්නේ එක ඉලක්කමකට කියන්නේ පදයක්. පදයක්. නම් මේ පළවෙනි පදය, දෙවෙනි පදය, තුන්වෙනි පදය ආදී වශයෙන් ගන්න පුළුවන්. එතකොට මෙන්න පදේ කියන වචනේට ඉංග්‍රීසියෙන් කියන්නේ ටර්ම් එක කියලා. ටර්ම් එක කියලා. පදේ කියන්නේ ටර්ම්. ඒක නිසා අපි මේකට ගණිතයේදී කෙටියෙන් පදේ හඳුන්වන්න ගන්නවා T අකුර. කැපිටල් T අකුර ගන්නවා. එහෙනම් පුතේ පළවෙනි පදේ කිව්වොත් T1, දෙවෙනි පදේ කිව්වොත් T2, තුන්වෙනි පදේ කිව්වොත් T3 ආදී වශයෙන් මෙන්න මේ T වලට පහලින් ඉලක්කම් පොඩිවට දානවා. එතකොට මේකෙන් කියන්නේ මොකද්ද මේ පදය කියලා කියනවා. එතකොට මේක ගිහිල්ලා මේක n දක්වා ගියොත් එහෙම මේ සමාන්තර ශ්‍රේණිය අවසාන පදයට අපි කියනවා අවසාන පදයට කියනවා Tn කියලා. ඒ කියන්නේ අවසාන පදේ කියන්නේ n වැනි පදය. මේකට කියන්නේ ඇත්තටම කියන්නේ n වැනි පදය. එහෙම නැත්නම් මේකට අපි පොඩි පන්ති වල ඉගෙන ගත්තා පොදු පදය සාධාරණ පදය කියලා වචන දෙකකුත්. 9 දී 8 දී ඉගෙන ගන්නවා පොදු පදය සාධාරණ පදය. එහෙම නැත්නම් n වැනි පදය. එහෙම නැත්නම් Tn. ඒතර මෙන්න මේ Tn කියන කෙනාට අපි ගන්නවා මේකේ පොදු සූත්‍රයක්. සූත්‍රය සාධනය කරන විදිහ මෙතන මම කරන්නේ නැහැ. බොරුවට වෙලාව යවන්න ඕනේ නැහැ. ඒක නිසා ඔයගොල්ලෝ සූත්‍රය තියෙනවා පාඩම් කරගන්න ඕනේ. පාඩම් අයත් ඇති පාඩම් නැති අය පුතේ පාඩම් කරගන්න. n වැනි පදය Tn ට සූත්‍රයක් ගන්න යන්නේ. එහෙනම් මේ වැදගත් දේවල් නෝට් කරගන්න මම බෝඩ් එක මකනවා. එතකොට ඔයාලා ලියා ගන්න. එහෙනම් සූත්‍රය තමයි පුතේ මෙන්න මෙහෙමයි. සමාන්තර ශ්‍රේණියක n වැනි පදයට ගන්න සූත්‍රය තමයි Tn සමානයි a ධන n ඍණ 1d. Tn සමානයි a ධන n ඍණ 1d. Tn සමානයි a ධන n ඍණ 1d. මෙන්න මෙයාගෙන් තමයි පුතේ අපිට ගණන් හදන්න තියෙන බහුතරයක් ගණන් මෙන්න මේ සූත්‍රයෙන්. ඒතර මෙයා හොඳට පුළුවන් නම් අපිට මේකේ ගණන් හදන්න හරි ලේසි. මේවට ආදේශ කරන්න විතරයි තියෙන්නේ. ඒතර බලමු අපි මොනවද මේ පද. A කියලා කියන්නේ මෙන්න මේ සමාන්තර ශ්‍රේණියේ මුල් පදය, පළමු පදය. ඕනයි නෝට් කරගන්න මේ ගමන්ම මුල් පදය. ඊළඟට මේක D කියන කෙනා අපි දන්නවා දැන්. D දැනටමත් දන්නවා. පොදු අන්තරය. පොදු අන්තරය. ඊළඟට n කියන්නේ මෙන්න මේක n කියන එක්කෙනයි Tn කියන එක්කෙනයි. Tn කියන්නේ n වැනි පදය. n කියන්නේ පද ගණන. ඔන්න හොඳට මතක තියාගන්න n කියන්නේ ගොඩාක් ළමයි වර්ධන මේ n හොයන්න තිබ්බහම මොකද්ද කියලා පටල ගන්නවා. Tn සහ n පටල ගන්නවා. ගොඩාක් අය ගණන් වල කරගන්නේ ඔන්න ඔය වැරද්ද තමයි මේ Tn සහ n පටල ගන්න එක. n කියන්නේ n වැනි පදය. n වැනි පදය. එහෙනම් මුල් පදයේ පොදු අන්තරයේ පද ගණන සහ n වැනි පදය. එහෙනම් ඔයගොල්ලන්ට පැහැදිලි දැන් මෙතන මේ සමාන්තර ශ්‍රේණිය වල තියෙන පළවෙනි සූත්‍රය තමයි පළවෙනි සමීකරණය තමයි Tn සමානයි a ධන n ඍණ 1d. එතකොට මේකට ආදේශ කරන්න ඕන මොනවද මෙන්න මේ මුල් පදය කියන්නේ මේකේ නම් 3යි. පොදු අන්තරය මේකේ නම් 5යි. n කියන්නේ පද ගන්න හොයන්න කියන පද ගණන එක අපි දන්නේ නැහැ තාම. Tn කියන්නේ නම් හොයන්න කියන්නේ 10 නම් t 10, 5යි නම් t 5, ඒ ආදී වශයෙන්
එනවා. එහෙනම් මේ බෝඩ් එකේ තියෙන සමීකරණය කොපි කරගන්න, පාඩම් කරගන්න. අදම මේක ගොඩ දාගන්න මේ පාඩම. දැන් මතක නැති අය ඉන්නවනම් මතක අය ඉන්නවනම් අර මං කිව්වා වගේ O level ගණන් ටික ඔක්කොම හදලා ඉවර කරන්න. හදලා ඇති එක පාරක් දෙපාරක් සමහර අය වැඩ කරන ළමයි 3-4 පාරක් ඔය පාස් පේපර් පොත් සමහර දැන් කරලා ඇති. කමක් නැහැ. දැන් මේ පැය දෙකේදී සමාන්තර ශ්‍රේණිය ආයෙ ගැටලු තියෙනවා ක්ලියර් කරගන්න. ප්‍රශ්න තියෙනවා ආයෙත් මතක් කරගන්න. ඒ ප්‍රශ්න ටික කරලා දාන්න ටක් ගාලා. ඔයගොල්ලන්ට පැය දෙක ඇතුලේ ඔක්කොම ප්‍රශ්න ටික කරගන්න පුළුවන්. ප්‍රශ්න 10ක් විතර තියෙන්නේ. ඒ ටික තනියෙන් කරන්න පොත බලන්නේ නැතුව ඉර වෙන තැන් තියෙනවනේ ඒවා ආය ගැටලු යොමු කරන්න. අපි ඊට පස්සේ ඔයගොල්ලන්ට උපදෙස් දෙන්න කොහොමද මේ ගණන් හදන්නේ, කොහොමද මේ ගානකට ප්‍රවිෂ්ඨ වෙන්නේ ඒ වගේ. එහෙනම් ඔන්න පුතේ පළවෙනි සමීකරණය පැහැදිලි. Tn සමානයි a දන එන්ට්‍රින එකක් d. මෙන්න මෙයාගේ භාවිත ගැන තමයි මේකේ කතා කරන්නේ. මෙන්න මේ ගාන මේ සමීකරණයෙන් ගණන් වෙන ආකාර තියෙනවා කිහිපයක්. එතකොට මෙයාගේ වන්න මෙහෙම දාන්න. Tn තියෙනවා. A තියෙනවා. N තියෙනවා. D තියෙනවා. 4 දෙනෙක් ඉන්නවනේ. මෙන්න මේ 4 දෙනාගෙන් ගණන් එන ක්‍රම ටිකක් තියෙනවා. ඒතර මේ 4 දෙනාගෙන් ගණන් එන්නේ ඔයගොල්ලොන්ට ගණන් ක්‍රම කීපයක් තියෙනවා. ගණන් ක්‍රම මෙතනම 4ක් තියෙනවා පේන්නම අපිට. තව ක්‍රමයක් තියෙනවා 5ක්. ගණන් ආකාර 5යි එන්නේ. මේ ගණන් ආකාර 5න් පිට O level ප්‍රශ්නය හදන්න බෑ. කවුරු පේපර් එක හැදුවත් මේ ගණන් ක්‍රම 5 ඇතුලේ තමයි ඒකට විස්තරයක් සම්බන්ධ කරන්නේ. ඒතකොට ගණන් ක්‍රම කියන්නේ දැන් O level ගානේ සමාන්තර ශ්‍රේණි ගාන මේ වගේ සංඛ්‍යා රටාවක් ලස්සනට දීලා මේකෙන් උත්තර අහන්නේ නෑ. ඔයගොල්ලන්ට ඒතකොට කියනවා එක්ක කියනවා පාසලක උත්සවයක අසුන් පනවා තිබූ ආකාරය පහත පරිදි වේ. එහෙම නැත්නම් ක්‍රීඩකයෙක් දුවන දුර ඔය මං කියන්නේ O level ගණන් දැනට අවිලා තියෙන ඒ වගේ. ඊළඟට ගඩොල් බිත්තියක් ගත්තාම මේ බිත්තියේ ගඩොල් කොහොමද පිටලා තියෙන්නේ? පළවෙනි පේළිය මෙච්චරයි, දෙවෙනි පේළිය මෙච්චරයි. ඊළඟට තියෙනවා පළවෙනි දිනේ මෙච්චරක් සල්ලි ඉතුරු කරනවා, දෙවෙනි දිනේ මෙච්චරක් මුදල් ඉතුරු කරනවා. අන්න ඒ වගේ ගැටලු වලට සම්බන්ධ කරලා තමයි මේ සමාන්තර ශ්‍රේණිය එහෙම නැත්නම් මේ සංඛ්‍යා රටාව දෙන්නේ. ඉතින් අපි ඒකේ අංක එකට අඳුර ගන්න ඕන මොකද්ද මේකේ තියෙන සංඛ්‍යා රටාව කියලා. ඊට පස්සේ මේකේ Tn A N D හොයන්න කියන ඒවා හොයාගන්න විදිහ මම කියලා දෙන්නම්. දැන් එතන මේ ගණන් ක්‍රම පහ තමයි. මෙන්න මෙයා දෙනවා. මෙයක් දීලා ඕගොල්ලෝගේ මෙන්න මෙයා වහනවා පළවෙනි ගාන. එතකොට ඕක තමයි එක ගානක්. Tn මේ A දීලා N දීලා D දීලා Tn අහනවා. ඊළඟට මෙන්න මෙයා දීලා මෙයක් දීලා මෙන්න මෙයාව අහනවා. ඔන්න දෙවෙනි ගණන් ආකාරය. තුන්වෙනි ගණන් ආකාරය තමයි මෙයක් දීලා මෙන්න මෙයාව අහනවා. අවසාන තව ගණන් ආකාරයක් තියෙනවා. ඒතර මේ සෙට් එකේ මෙයයි දීලා මෙන්න මෙයාව අහනවා. ඔක තමයි ගණන් ක්‍රම 4ක් තියෙනවා කියලා මම කිව්වේ. ඔය 4 තමයි මූලික ගණන් ක්‍රම 4. මේ 4 හරි ලේසි හදන්න. නිකම්ම ආදේශ කරලා සුළු කරන්න තියෙන. මොකද පැත්ත මාරු වෙන එක විතරයි වෙන්නේ එක්කෙනාගේ තියෙන තැන අනුව මේ හොයන්න කියන කෙනා අනුව අපි බලලා ආදේශ කරලා එයාව හොයාගන්න එක තමයි කරන්න තියෙන්නේ. එතකොට සමාන්තර ශ්‍රේණි ගැටලුවක් ගත්තාම ඔයගොල්ලෝ ගලුවේ තියෙන්න ඕනේ. මේකෙන් අහන්න පුළුවන් ප්‍රශ්න ක්‍රම 4යි. මේ 4ෙන් මොකද්ද මේ අහලා තියෙන්නේ? මේ අහලා තියෙන ක්‍රමයට අපි කොහොමද උත්තර ලියන්නේ? ඒක තමන්ගේ ඔළුවේ තියාගන්න ඕනේ. මොකද මේක දැනගෙන ගියාම ඔයගොල්ලන්ට හරි ලේසි පේපර් එකට. නැත්නම් ඕක ගාන කල්පනා කර ඉන්නවා මොන විස්තරේ දුන්නත් පුතේ මෙන්න මේ 4 ඇතුලේ විස්තරයක් තමයි දීලා තියෙන්නේ. එතන විස්තරෙන් අනිවාර්ය සංඛ්‍යා රටාව අඳුරගෙන අහන ප්‍රශ්නය මේ ප්‍රශ්න 4න් පළවෙනි ගොඩටද අයිති වෙන්නේ. දෙවෙනි ආකාරයටද, තුන්වෙනි ආකාරයටද, හතරවෙනි ආකාරයටද කියලා තමන් හිතා ගන්න ඕන, හොයා ගන්න ඕන. ටක් ගාලා හොයාගත්ත ගමන් එහෙනම් ආදේශ කරලා නිකම් උත්තර ගන්න විතරයි තියෙන්නේ. ඊට පස්සේ තවත් ආකාරයක් තියෙනවා. ඒක තමයි මේකේ දෙන්නෙක් දෙන්නේ නැහැ. දෙන්නෙක් දෙන්නේ නැතුව තව ආකාරයක් තියෙනවා. ඒක තමයි A සහ D කියන දෙන්නම දෙන්නේ නැහැ. මෙයාව දෙන්නෙත් නැහැ. මෙයාව දෙන්නෙත් නැහැ. අනිත් අය දෙන්නව දීලා අර දෙන්නවම අහනවා. ඒතර T එනුයි දෙනවා. Tn සහ N දෙනවා. අර දෙන්න දෙන්නේ නැහැ. ඒතර මේ ආකාරය තමයි වැදගත් ආකාරය මේක. ඒතර පළවෙනි දවසේ අපි ගණිත සම්මන්ත්‍රණේ කතා කරා මතක ඇති. ආකාරයක්. එතකොට ඒකටත් සම්බන්ධ එකක් තියෙනවා. ඊළඟ මේක ඇවිල්ලා තියෙන ප්‍රධාන වශයෙන්ම එන්නේ සමගාමී සමීකරණ කියන කොටස සම්බන්ධ කරලා සමගාමී සමීකරණ ඔන්න මෙතනදී සම්බන්ධ වෙනවා.
ඔන්න ඕක තමයි සමාන්තර ශ්‍රේණි වල පොඩි ෂෝට් නෝට් එකක් මම ගෙහුවේ මෙන්න මෙයාගෙන් අහන්න පුළුවන් ප්‍රශ්න. ඒතර ඕගොල්ලන්ට මේ නෝට් එක බැලුවම තේරෙනවා ඇති. මේ ප්‍රශ්න ඔක්කොටම උත්තර දෙන්න පුළුවන් නම් TN වලින් මේ TN සමාන A දන්න එන්ට්‍රින 1D කියන සමීකරණේ ඕනම ගැටලුවක් හදන්න පුළුවන්. ඕනම ගාණක් හදන්න පුළුවන් බය නැතුව. මොකද මේ වගේන් තමයි මේ පේපර් එක හැදෙන්නේ. පේපර් එක කවුරු හැදුවත් කොහේ කෙනෙක් හැදුවත් එයාට සමාන්තර ශ්‍රේණි ගාණක් පේපර් එකට දානවා නම් අනිවාර්යෙන් දාන්න ඕනේ. ඒතර දානකොට මෙන්න මේ ප්‍රශ්න වලින් පිට යන්න බෑ කියන්නේ මේ තුන් දෙනාගෙන් මේ හතර දෙනාගෙන් තුන් දෙනෙක් දීලා එක්කෙනෙක් අහන්න පුළුවන්. එහෙම නැත්නම් මෙතන දෙන්නෙක් දෙන්න නැති අවස්ථාව. මේක තමයි මේකේ තියෙන පොඩ්ඩක් හරි සංකීර්ණ කියලා හිතන්න පුළුවන් අවස්ථාව. සංකීර්ණ නෑ. සංකීර්ණයි කියලා හිතනවා නම් මේක හරි සරල සිද්ධි ටිකක් තියෙන මේකේ. ආදේශ කරද්දී ඔයගොල්ලෝ තේරෙයි ගණන් අපි පහක් හදනවා. මේ සමීකරණේ ගණන් පහක් හදනවා. මේ ගණන් පහෙන් අපිට පුළුවන් සමාන්තර ශ්‍රේණි වල මේ TN කියන සූත්‍රය සම්පූර්ණයෙන්ම ආවරණය කරගන්න. එහෙනම් අපි ගණන් වලට යමු. මේක ඕනනම් ඕන අය නෝට් කරගන්න. පොඩි නෝට් එකක් දාගන්න. ලොකුවට ඕනේ නැහැ. එතකොට බලමු අපි මේකේ මොන ආකාරයේද ගාන එන්නේ. මේ පොඩි වගුවකට මම ගත්තේ ඔයගොල්ලන්ට මේකේ තියෙන ගණන් ආකාර ටික. හරි එහෙමනම් ඔයගොල්ලෝ මේක නෝට් කරගන්න ඇති. දැන් අපි ගානට එමු. එතකොට ගණන් ක්‍රමවල තියෙන මේ ගැටලු ටික හදන්නේ අපි ගණන් පහක් හදන්න වෙනවා. එතකොට ගණන් පහක් හදලා මේකේ TN වල ගැටලු ටික විසඳගමු. ටක් ගාලා ඔයගොල්ලෝත් හදන්න පුළුවන්. ඔන්න ලේසි මේ පාඩම හරි ලේසි. පළවෙනි ගාන තමයි එහෙනම් දෙන්නේ මම 3 8 ඉස්සලා ගත්ත එක්කෙනා ගමු. 3 8 13 3 8 13 සමාන්තර ශ්‍රේණියේ 3 8 13 මාත් එක්කම ලියාගත්තත් කමන්නේ. සමාන්තර ශ්‍රේණියේ 3 8 13 සමාන්තර ශ්‍රේණියේ 20 වැනි පදය සොයන්න. 20 වැනි පදය සොයන්න. 3 8 13 බෝඩ් එක පේනවද දන්නේ නැහැ ඔයගොල්ලන්ට. මම කියවද්දි ලියා ගන්න අකුරු ටික. 3 8 13 සමාන්තර ශ්‍රේණියේ 20 වැනි පදය. එහෙනම් පුතේ මේක හදනකොට දැන් ගත්ත ගමන් සමහර ළමයි කරන්නේ TN සමානයි A ධන n ඍණ 1යි D කියලා පටන් ගන්න ඇති. දැන් පටන් ගන්න හදලත් ඉවර ඇති සමහර අය. මේක කරන්න යන්න එපා මුලින්ම. මේක කරන්න ගියොත් ඔයගොල්ලන්ට මේ විදිහට දැන් ආදේශ කරනවා x සමානයි 3යි n සමානයි 20යි ඔන්න ඔහම නිකන් ආදේශ කරනවා දැන් කට්ටිය. ඔහොම හදන්න පුළුවන් පුතේ. ඔහොම හදන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ උත්තරේ ගන්න පුළුවන්. හැබැයි මේක එන්නේ මම කිව්වා මොකක් හරි සිද්ධියක් සම්බන්ධ කරලා මොකක් හරි අවස්ථාවක් සම්බන්ධ කරලා ප්‍රායෝගික ජීවිතයේ තියෙන මොකක් හරි අවස්ථාවකට මේක සම්බන්ධ කරලා තමයි ගාන දෙන්නේ. මෙහෙම කෙලිම රටාව දෙන්නේ නැහැ. එතකොට අපිට මේ වගේ වෙලාවට
ප්‍රශ්නයක් වෙන්න පුළුවන් මෙන්න මෙහෙම ලියන එක. ඒක නිසා ඔයගොල්ලන්ට ලේසිම ක්‍රමය තමයි ගැටළු ආකාරය පවා හඳුනා ගන්න පුළුවන්. මෙන්න මේක මෙහෙම ලිව්වොත් ඔයගොල්ලෝ. එහෙම මුකුත් නැතුව සූත්‍රය නම් උඩින් ලියාගත්තත් කමක් නැහැ ඕනනම්. සූත්‍රය දැන් අමතක අය ඉන්නවනේ. එහෙනම් මෙහෙම ලියාගත්තට කමක් නැහැ ආදේශ කරන්නේ නැතුව. ඒ ධන n ඍණ 1යි d කියන එක ලියාගත්තා. මේක ලියාගෙන අපි ඊට පස්සේ කරන්නේ මෙන්න මේකේ a සමානයි කීයද කියලා ලියනවා. a සමානයි 3යි. a සමානයි 3යි. ඊළඟට d සමානයි 8න් 3ක් අඩු වුණාම 5යි. d සමානයි 5යි. ඊළඟට n කියන්නේ මේකේ හොයන්න ඕන 20 වෙනි පදේ. එහෙනම් n සමානයි මේකේ 20යි. හොයන්න කියන්නේ t20. එහෙනම් t20 දාලා මෙන්න මෙයාට දාගන්න අපි ප්‍රශ්නාර්ථයක්. පැහැදිලිද? ඔන්න දැන් ගාන full clear. දැන් ඔයගොල්ලන්ට විසඳන්න පුළුවන් මේක හරි ලේසියි. මොකද දත්ත ටික ඔක්කොම දාගත්තා. අපි මේකේ කියන විස්තර ටික මෙන්න මෙතන නෝට් කරගන්න. මේක නෝට් කරගත්තේ නැතුව හදන්න පුළුවන්. හැදුවාම වෙන වැඩේ තමයි සමහර ගැටලු අපිට මේක විසඳ ගන්න බැරි වෙනවා. මොකද්ද හොයන්න තියෙන්නේ? මොකද්ද මේකේ අහන්නේ කියන එක තේරුම් ගන්න බැරි වෙනවා. මේකේ කිසි ප්‍රශ්නයක් නෑ අන්න. A දන්නවා, D දන්නවා, N දන්නවා, T20 හොයන්න ඕනේ. එහෙනම් අපි ආදේශ කරනවා දැන් T එන්නේ. එහෙනම් T N වෙනවා T20. N වෙනුවට දානවා 20. A 3යි 3 ධන N 20යි 20 ඍණ 1යි D කියන්නේ 5යි. එහෙනම් මෙතන 3යි ධන 20න් එකක් 19යි 19 වරක් 5 T20. එහෙනම් එනවා 3යි 19 වරක් 5 ඉස්සර පස්සේ ඒ කියන්නේ 95යි. එහෙනම් උත්තරේ එනවා T20 සමානයි T20 සමානයි කීයද? 98යි. ඔන්න පැහැදිලි අපිට හරි සරලයි ගාන හදාගත්තා. උත්තරේ ගත්තා 20 වෙනි පදේ. එහෙනම් 20 වෙනි පදේ වන්නේ 98. එහෙනම් 20 වෙනි පදේ වන්නේ 98. ගාන ගත්ත ගමන් හැබැයි සමහර ළම ඔතනින් ඉරි ගහලා නවත්තනවා. හැබැයි මේක මේ ඉලක්කම් වලට දුන්නොත් නම් හරි මේක. හැබැයි මේක දෙන්නේ මොකක් හරි මං කිව්ව අවස්ථාවකට සම. එතකොට ලියනවා එම නිසා ඒ අවස්ථාව අනු උදාහරණයක් විදිහට ගත්තොත් පේලි වල ඉන්න ළමයි ගාන කියනවනම් නැත්නම් ආසන සංඛ්‍යාව කියනවනම් එම නිසා 20 වෙනි පේලියේ ඇති ආසන සංඛ්‍යාව 98ක් වේ. එහෙම නැත්නම් 20 වෙනි පේලියේ සිටින සිසුන් ගණන 98 දෙනෙක් වේ. නැත්නම් 98ක් වේ. ඔන්න ඔය විදිහට ලියන්න ඕනේ. එහෙම ලියන්නේ නැතුව නිකම් මේ 98යි කියලා ඉරි ගහනවා. සමහර විට මේක මුදලක් වෙන්න පුළුවන්. එහෙනම් 20 වෙනි දිනේදී එකතු කරන මුදල රුපියල් 98ක් වේ. එහෙම නැත්නම් මේක දිගක් වෙන්න පුළුවන්. මොකක් හරි කම්බි කැබලි කපන්න අවස්ථාවක් නැත්නම් මේ සක්කූඩුවක් හදන එකක්. මේකේ තියෙන කෝටු වල දිග, මේකේ තියෙන දඬු වල දිග. එතකොට මේකේ දිගක් නම් සෙන්ටිමීටරද මීටරද ඒ දීලා තියෙන අවස්ථාව අනුව මේක අපි හදන්න ඕන, ලියන්න ඕන. ගාන හදලා මෙතනින් නතර කරන්න. එම නිසා 20 වෙන නැත්නම් 20 වෙන කම්බි කැබැල්ලේ දිග සෙන්ටිමීටර් 98ක් වේ. අන්න ඒ විදිහට එක එක ආකාරවලට සමාන්තර ශ්‍රේණි ගාන අහනවා. කොහොම ඇහුවත් මේකට අපි උත්තරේ අනිවාර්යෙන් ලියන්න ඕන. ගාන හදලා මෙතනින් ඉරි ගහලා නිකන් ඉන්නේ නැහැ. එහෙනම් හදාගන්න. හදපු නැති අය හදපු අය ඇති. ඊට පස්සේ දෙවෙනි ප්‍රශ්නයට යන් අපි. හරි. ඊළඟට දෙවෙනි ගැටලුව. දැන් මෙන්න මේ ගානම අරගෙන අපි හදමු. සමාන්තර ශ්‍රේණියක කියලා දෙනවා. සමාන්තර ශ්‍රේණියක අගල් හදලා දාමු. අපි ගුණෝත්තර ශ්‍රේණිත් අපි ඉක්මනට කතා කරගන්න ඕන නිසා සමාන්තර ශ්‍රේණියක a සමානයි 3ද මුල් පදයේ 3ද කියන එක a සමානයි 3ද 20 වෙනි පදය 98ද නම් 20 වෙනි පදය 98ද නම්
සිවන පදේ 98ද නම් හොයන්න කියනවා මෙන්න මේකේ හොයන්න කියනවා D D හොයන්නලු. ඒක ටග් ගාලා ඔන්න දාගත්ත විස්තර ටික ඉස්සෙල්ලා ඔය වෙලා ගන්නෙ නෑ ටග් ගාලා හදාන යනවා. A සමානයි 3යි D සමානයි දන්නේ නෑ. T 20 දීලා තියෙනවා 98යි. එහෙනම් n සමානයි 20යි. ආදේශ කරා Tn කියන්නේ T20 සමානයි A ධන කියන්නේ 3 ධන n ඍණ 1යි D 20 ඍණ 1යි D. එතකොට මේ T20 කියන එක දන්නවා අපි 98. මෙන්න මේක ළමයි වරද්දනවා 98 කියන එක මෙතෙන්ට දාන්න ඕන T අයින් කරලා. T 98ක් දාන සමහර අය 98 සමානයි 3 ධන 21ක් 19 19 D. එතකොට ටක් ගාලා මෙන්න මේ ධන 3 සුළු වෙන්න මොකද කරන්නේ? මෙහා පැත්තට ගෙනාවා 95යි 19යි D. D සමානයි 19න් බෙදුවා D සමානයි 5යි කියලා එන උත්තරේ. අර උත්තරේ ටක් ගාලා ගන්න පුළුවන්. ඔන්න එහෙනම් දෙවෙනි ගැටලු ආකාරයත් පැහැදිලිද ඔයගොල්ලන්ට? හරි සරලයි. ඉස්සල්ලා ගැටලුව අපි සාකච්ඡා කරා. ඒ වගේම දැන් දෙවෙනි ගැටලුව ඔන්න හරි සරල අවස්ථාවක් තියෙන්නේ. එහෙමනම් ඊළඟ ගැටලුවටත් යන් ඉක්මනට හරි එහෙනම් දරුවනේ ඊළඟ ගැටලුව. එතකොට දැන් අන්න ආකාර දෙකක් කතා කරා මේ දෙවෙනි ප්‍රශ්නේ. දැන් කතා කරන්නේ තුන්වෙනි ප්‍රශ්නේ. වල ටක් ගාලා මේක නෝට් එක ෂෝට් නෝට් එකක් වගේ තමයි සමාන්තර ශ්‍රේණිය වලට මෙන්න මේ කොටස ඕනම O level ගානක් හදන්න පුළුවන් මේ ටික හරියට පුළුවන් නම්. මේ ආදේශය හරියට දැනගන්න සුළු කිරීම හරියට දැනගන්න. හරි. ඊළඟ ගාන පුතේ ඕගොල්ලෝ දන්නවා දැන් දෙන විදිය මම මේවම වෙනස් කරන්න නැතුව ඉන්නම් ඔහම. මේක දෙනවා මෙහෙම දෙන්නම් සමාන්තර ශ්‍රේණියක පොදු අන්තරය දීලා තියෙනවා. එතන පොදු අන්තරය පුතේ 5යි T20 98යි. මම ටිකක් ලොකුවට ලියන්න ඔය ෆෝන් වලින් බලද්දි සමහරට පේන්නේ නැති වෙන්න පුළුවන් මේක. ඒ නිසා T20 98යි. එතකොට T20 98යි නම් අහන්නේ මොකද්ද මේකේ? අහන්නේ A නැත්නම් මුල් පදය. බලමු ආදේශ කළා. දන්න දේවල් ඒ සමාන අර දන්න දේවල් ටිකමයි තියෙන්නේ. මේ මෙහෙම ගාන දෙන්නේ නැහැ. මම ඔයගොල්ලන්ට මේ ලේසියට දෙන්න ඉක්මනට හදන්න ඕන නිසා නැත්නම් විස්තර දෙන්න මෙහෙම සමාන්තර ශ්‍රේණියක පොදු අන්තරය 5ද 20 වෙනි පදය 98ද නම් මෙම ශ්‍රේණියේ මුල් පදය සොයන්න කියලා තමයි දෙන්නේ. හැබැයි මම ඒක ලිව්වේ නැත්තේ ඔයගොල්ලන්ට ටක් ගාලා මේක හදන්න ඕනේ. මේක පුළුවන් ආයතේ අපි ගුණෝත්තර ශ්‍රේණිය වලට යන්න ඕනේ ඊළඟට. ඒක නිසා. හරි. ඒ සමානයි මේක 10 වසර පාඩමන්නේ. ගොඩක් අය කෙරලා ඇත්තේ. ඒ සමානයි හොයන්න ඕනේ කෙනා. D සමානයි 5යි ආයෙ මම ලියාගත්තේ දැන් අර විස්තරේ ගානේ තියෙන නිසා මේක අපි ලියාගත යුතුමයි. මේකේ මම ලියපු නිසා ඕනේ නැහැ. හැබැයි ඕගොල්ලෝ විස්තරේ ලියනකොට මේක ලියන්නේ නැහැ නැත්තම්. එහෙනම් Tn සමානයි ධනෙන් ඍණේ ආයෙ දාන T20 සමානයි A ධන n කියන්නේ 20 ඍණ 1යි D කියන්නේ 5යි. ටක් ගාලා ආදේශ කරා T20 98යි A කියන්නේ මාත් එක්ක ඉක්මනට ඔයගොල්ලොත් හදන්න පටස් ගාලා හැදුවා නම් හරි. A ධන 19යි 19 වරක් 5. A ධන එතන මෙතන එනවා 95යි 98යි 95 මේ පැත්තට ආවම 3යි A සමානයි 3යි. ඔන්න හරි සරලයි ඒ ගැටලුවත් ආකාර 3ක් ඉවරයි. ගැටලු ආකාර 5 තමයි ඔයගොල්ලන්ට ගොඩාක් අමාරු කියලා හිතන එක. ඒකත් ලේසියෙන් හදමු අපි. එහෙනම් ඔන්න මේක ගත්තා අපි. හරි එහෙනම් මේ ගැටලුවත් හරි. තුන්වෙනි ආකාරයත් තියෙනවා. තව ආකාරය ඊළඟට හතරවෙනි ආකාරය හදන්න යන්නේ. හතරවෙනි ආකාරය
අනේ ඒක පොඩ්ඩක් ළමයි බයයි ඒ ගැටලුවටත්. මේක මම අලුතෙන්ම ලියන්න. හතරවෙනි ගැටලුව. හතරවෙනි ගැටලුව ආකාරය. හතරවෙනි ගැටලුව ආකාරය තමයි පුතේ 3 8 13 සමාන්තර ශ්‍රේණියේ 3 8 13 සමාන්තර ශ්‍රේණියේ 3 8 13 සමාන්තර ශ්‍රේණියේ සමාන්තර ශ්‍රේණියේ 98 වන්නේ අන් ප්‍රශ්නේ 98 වන්නේ කීවැනි පදයේද කීවැනි පදයේද අපි ඕලෙවල් ගානක් හදමු එතකොට පැහැදිලි ඕගොල්ලන්ට මොකද්ද මේ කියන්නේ කියලා 98 වන්නේ කීවැනි පදේ 98 වෙන්නේ කීවැනි පදයේද කියන එක අහන්න. එතකොට මේක හරි සරල ගැටලුවක්. අර විදියමයි අහන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න. එහෙනම් A සමානයි කීයද 3යි. D සමානයි 5යි. T මොකද්ද මේ දීලා තියෙන්නේ 98 කියන්නේ මොකද්ද T 98ද සමහර අය ඔකට දානවා T 98 කියලා දාපුවම ගන්න වැරදිනේ 98 වන්නේ ඒ කියන්නේ Tn සමානයි 98යි ඔන්න දීලා තියෙන දත්තේ තේරුණාද මේක ලියන විදිය Tn සමානයි 98යි හොයන්න කියන්නේ එහෙනම් මොකද්ද එන්නේ කීවැනි පදයේද කියලා නේ කීවැනි පදයේද පද ගණන අහන්නේ මේ කීවැනි පදයේද කියන්නේ පද ගණන එහෙනම් Tn සමානයි ඒ ධන මම ආදේශ කරන කෙලින්ම සූත්‍රය ලියලා ඔයගොල්ලෝ ආදේශ කරන්න ඒ ධන n කියන්නේ n n ඍණ 1යි d කියන්නේ 5යි tn කියන්නේ 98 3 ධන n ඍණ 1යි මෙතන 5යි මෙහා පැත්තට ගෙනාවා අඩු කරා එතන මේක හදන්න පුළුවන් මෙතන වරහන් ඉවත් කරලා හදන්න පුළුවන් නැතුව හදන්නත් පුළුවන් සමහර අය පුරුදු වෙලා ඉන්න මේකේ වරහන් ඉවත් කරලා හදන්න ඒ විදිහට ගැටලුවක් නැහැ. එහෙම නැත්නම් මේක එහෙම නැතුව මෙහෙම හදන්නත් පුළුවන් මේ. ධන තුන මෙහා පැත්තට ආවම ඍණ 3ක් වෙලා 95යි. මේ පැත්තේ තියෙනවා n ඍණ 1 වරක් 5. මේ 5 ඉලක්කම නැති කරන්න දෙපැත්තම 5න් බෙදනවා. එහෙමත් පුළුවන්. 5ට 5 සුළු වෙලා n ඍණ 1 සමානයි 19යි කියලා එනවා. එහෙනම් n සමානයි 20යි. ඍණ 1 මෙහා පැත්තට ආවම. ඔහොමත් පුළුවන්. එතකොට ওই විදිහට පුරුදු වෙලා නැති ළමයි සමහර ළමයි පුරුදු වෙලා ඉන්න පුළුවන් මෙහෙම. ඔතන සුළු කිරීම. මේ පැත්තේ 98 තියෙනවා. එහා පැත්තේ සුළු කරනවා. 5න් ගුණ කරනවා මේ වරහන. 5යි n ඍණ 5. ඔය තව ආකාරයක් මම කියන්නේ. ඔයගොල්ලෝ අර ක්‍රමයට හදන්න ලේසි නෑ. ඒක හදන්න. නැත්නම් මේ ක්‍රමයට පුරුදු වෙන්න. කැමති ක්‍රමයක්. ඍණ 5 මේ පැත්තට ආවම ධන 5යි. ඒතර ධන 5ක් ආවම කීයද? 98 නෙමෙයි 95 95 මෙන්න මේ පියවර අපි ගන්නෙ මෙන්න මෙතන පුතේ මේ පියවර 95 තියෙන්නේ එහෙනම් 95 ධන 5 සමානයි 5යි n 100යි මෙතන 5යි n දෙපැත්තම 5න් බෙදුවා ඒත් n සමානයි 20යි කියලා ගන්න පුළුවන් මේ ක්‍රම දෙකෙන් කැමති ක්‍රමයක් දෙකම ඕනේ නැහැ. ඔයාලට ලේසි මේක නම් වරහන් ඉවත් කරලා හදන එක නම් මේක පාවිච්චි කරන්න. ඔයාලට ලේසි මේ ක්‍රමේ නම් මේ ක්‍රමේ පාවිච්චි කරන්න. කිසි ගැටලුවක් නැහැ දෙකම හරි. හරි. ඒකත් කොපි කරගන්න. ඔන්න ගැටලු ආකාර 4ක් ඉවරයි. ඊළඟ ආකාරයට යන්න අපි.
හරි. එහෙනම් ඔන්න ඒ ගැටලුවත් හරි. දැන් අපි ගැටලු ආකාරයේ පස්වෙනි ගැටලු ආකාරය ඔන්න ගොඩාක් ඉක්මනින් හැදුවේ මේ සමාන්තර ශ්‍රේණි 10 අතර තියෙන සම්පූර්ණ පාඩම ආවරණය කරන්නේ අපි පැය භාගයක් වගේ පොඩි කාලයක් අරගෙන ආවරණය කරන්න යන්නේ විනාඩි 40ක් පැය භාගයක් වගේ පොඩි කාලයක් අරගෙන. ඒක නිසා ඉක්මනට වැඩ කරන්න වෙනවා. අද ලකුණු 10ක් එකතු කරන්න ඕනේ පැය දෙකකින්. හරි. දැන් අපි ඔන්න මෙහෙමයි ප්‍රශ්නය දෙන්නේ. ඔන්න වැදගත්ම ප්‍රශ්නය. හරි. එහෙනම් ප්‍රශ්නේ පුතේ පස්වෙනි ප්‍රශ්නේ මෙන්න මෙහෙමයි දෙන්නේ ඕගොල්ලන්ට. ලියා ගන්නකො. සමාන්තර ශ්‍රේණියක සමාන්තර ශ්‍රේණියක 12 වෙනි පදය මම මෙහෙම ලියන්න කෙටියෙන් ඔයාලා ලියා ගන්න. සමාන්තර ශ්‍රේණියක 12 වෙනි පදය 58ද 12 වෙනි පදය 58ද 20 වෙනි පදය 98ද අර ගානමයි ගන්නෙ මම 20 වෙනි පදය 98ද නම් 20 වෙනි පදය 98ද නම් මුල් පදය සහ පොදු අන්තරය සොයන්න. එහෙනම් හොයන්න කියන්නේ මොනවද? A සහ D. ඔන්න ඔය විදිහට A සහ D හොයන්න ඕනේ. එතකොට මේක හදන ඔන්න ක්‍රමය පැහැදිලිව හදන්න මේ විදිහට මම පැහැදිලිව කියලා දෙන්නම්. ඔයගොල්ලෝ පැහැදිලිව හදා ගන්න. දැන් පුළුවන් අය ඉන්නවා ටක් ගාලා හදන්න ඔය ගමන්. හරි. එතකොට පුතේ ඔන්න මුලින්ම කරන්න අපි TN සූත්‍රය ලියනවා. TN සමානයි A ධන n ඍණ 1ක් D. ඔන්න මේක තමයි සමාන්තර ශ්‍රේණිය වල ඔය TN සූත්‍රයෙන් එන්න පුළුවන් අමාරුම ගාන. අමාරුම කියලා හිතන ගාන. අමාරු ගානක් නෙමෙයි. ගාන අමාරු නැහැ. ඕගොල්ලෝ ඒ වුණාට හිතනවා මේක අමාරුයි කියලා. ඒක නිසා අමාරු විදියට හිතන්නේ නැතුව මෙන්න මේ ක්‍රම පාවිච්චි කරන්න. සරල ක්‍රම තියෙනවා මේව හදන්න. ඉතින් මෙන්න මේ TN සූත්‍රය ලියාගෙන මෙන්න මෙයා දෙකකට බෙදා ගන්න. මොකද මේකේ පද දෙකක් දීලා තියෙනවානේ. පද දෙකක් දීලා තියෙනවානේ. එකක් දීලා තියෙනවා 12 වෙනි පදේ. T12 මේ පැත්තෙන් ලියන්න. T12ට ඔන්න මේ මෙයා ලියනවා. T12ට මේ පැත්තේ මේවත් දීලා තියෙනවා. T20 ඔය දෙන්නගෙන් තමයි සමීකරණ දෙකක් ගන්න ඕනේ මේකට. සමගාමී සමීකරණ විසඳීමෙන් තමයි ඊට පස්සේ හදන්නේ. එහෙනම් සමීකරණ දෙක ගන්න ආකාරය බලමු. එහෙනම් මේකේ දන්න දේවල් A දන්නේ නැහැ. D දන්නේ නැහැ. A දන්නේ නැහැ. D දන්නේ නැහැ. T12 දන්නවා. T12 කිව්ද 58යි. n කියන්නේ 12යි. එහෙනම් ආදේශ කරමු TN සූත්‍රයට. එහෙනම් T12 සමානයි. ඒ කියන්නේ 58 සමානයි. T12 කියන්නේ 58 සමානයි. A කියන්නේ දන්නේ නැහැ. ධන n කියන්නේ 12යි 12 ඍණ 1යි. D දන්නේත් නැහැ. ඔන්න. එතකොට එනවා අපිට අපිට මෙහාට ගන්නම් මම. එහා පැත්තේ ගානත් හදන්න ඕන නිසා 58 සමානයි. A කියන්නේ දන්නේ නැහැ. n කියන්නේ 12යි 12 ඍණ පද ගාන 12නේ 12 වෙනි පදේ. D කියන්නේ දන්නේ නැහැ. දැන් මේක බලන්න සුළු කරන විදිය 58 සමානයි A ධන 12 එකක් 11යි 11ක් D. අන්න පළවෙනි සමීකරණය. මේක ගන්නවා අංක 1. තේරුණාද වැඩේ? කරපු දේ හරි සරල දෙයක් කරේ. තේරුණාද ඔයගොල්ලොන්ට? තේරුණාද දන්නේ නැහැ මේ සූත්‍රයෙන් තමයි දැන් මේ T20 මෙතන තියෙනවා මේ T20 සමානයි ඒ දැන් ඍණ 1යි D තමයි. මේක වන්න n සමානයි 12යි කියලා ලියමු.
ඊට මෙයාගේ දන්න දේවල් ටික ලියමු. A දන්නේ නැහැ යාගෙත්. A දන්නේ නැහැ. D දන්නේ නැහැ. ඊළඟට T 20 98යි ඉස්සලා අපි ඔච්චර වෙලා හදපු ගාන N එහෙනම් 20යි. පොඩ්ඩක් පේනවද දන්නේ කෙලවරට පේනවා. එහෙනම් මේකෙත් ආදේශ කරන්න අර විදියට. එහෙනම් එනවා ඔයාලට 98 සමානයි Tn කියන්නේ 98 සමානයි A ධන 20 ඍණ 1යි D ඔන්න සම්බන්ධය. සුළු කරාම 98 සමානයි A ධන 20 එකක් 19යි D අංක 2. ඔන්න සමීකරණ දෙකක් ගත්තා. දැන් හරි වැඩි. තේරෙනවද වැඩි? ඔන්න හදපු නැති අය හදා ගන්න සමීකරණ දෙකක් ඔන්න ගත්තා අපි දැන්. හරි සමීකරණ දෙක ගන්න. දැන් මේක විසඳන එක හරිය ලේසි වැඩක්. මේ දෙක කොපි කරගත්තා නම් හොඳයි ඔයගොල්ලෝ. ඊට පස්සේ විසඳන්න කියලා දෙන්නම්. හරි ලේසි සමගාමී සමීකරණයක්. මේ විදිහමයි එන්නේ. A ධන මොකක් හරි පදයක් එක්ක D. A ධන මොකක් හරි පදයක් එක්ක D. හැබැයි A ධන මොකක් හරි පදයක් එක්ක D. මේක Aම තමයි හැම එකේම Aමයි. ඒක වෙනස් වෙන්නේ නැහැනේ. ඒක නිසා මේක විසඳන්න හරි ලේසි. සමහර ළමයි හිතනවා මේ වගේ ගාන පද දෙකක් දීලා AD හොයන්න තිබ්බම අමාරුයි කියලා. ඒ උනට හරි ලේසිනේ මේක මේ විදිහට දාගත්තාම. ඔගොල්ලොන්ගේ CR කොලේ මේක ලස්සනට හදා ගන්න පුළුවන් දෙකට බෙදලා. එහෙම නැත්තම් වෙන වෙන හදනවා නම් එහෙම හදන්නත් පුළුවන්. එකක් හදලා ඒක පහලින් අර සමීකරණය ගන්නත් පුළුවන්. කාට හරි හිතුනොත් මෙන්න මේක තමයි මම නම් කියන්නේ ලේසිම ක්‍රමය ඔයගොල්ලොන්ට. මොකද මෙතන TN කියන එක්කෙනා දෙන්නට මේක විදිහට දාන්න කියලා ඔයගොල්ලොන්ට පැහැදිලි වෙන තමයි මේ විදිහට ලිව්වේ මම. ඒකට ඔයගොල්ලෝ නෝට් එක දාද්දි ওই විදිහට දාගන්න. හරි. බලමු එහෙනම්. සමීකරණ දෙක විතරක් ඉතුරු කරගන්නම් මම. ඔයගොල්ලෝ බලන්න හදලා ආදේශ කළා ওই දෙක ගන්න ඕනේ. ගොඩක් වෙලා දෙන්නේ නැහැ අද මේ ලියා ගන්න ටක් ගාලා. ලියා ගන්න දෙයක් නැහැ. ඔයගොල්ලෝ තනියෙන් හදා ගන්න පුළුවන් මේක. හරියට තේරුම් ගත්තා නම් හරියට අහගෙන හිටියා නම් අන්න එහෙනම් මේ දෙක විසඳලා උත්තර දෙක ගන්න කොහොමද කියලා බලමු. එතන මේක මම සාමාන්‍යයෙන් අපිට අඥාත පද එහෙම නැත්නම් මේ නොදන්නා පද මුලටනේ තියෙන්නේ. ඒ විදිහට අපි ලියාගමු. මේක කිසි ප්‍රශ්නයක් නැහැ. A ධන 11ක් D සමානයි. A ධන 11යි D සමානයි 58. පළවෙනි එක. අංක 1. දෙවෙනි එක තියෙන්නේ A ධන 19යි D සමානයි 98යි. අංක 2. දැන් මෙන්න මේ දෙන්න එකතු කරනවද අඩු කරනවද මොකද්ද කරන්නේ? මෙයාගේ මොන අඥාතයද හොයාගන්න ලේසි. ඒතර පුතේ බලන්න අපි සමගාමී සමීකරණ වල සමගාමී සමීකරණත් පොඩ්ඩක් මෙතන කියලා දෙන්න ඕගොල්ලන්ට. සමගාමී සමීකරණ වල අපිට තියෙන අඥාත දෙකක්. ඒ කියන්නේ නොදන්නා පද දෙකක්. ගොඩක් වෙලාවට මේකට ගන්න xy නේ සාමාන්‍ය සමගාමී සමීකරණේ. එතකොට xy කියලා හිතන්න මේකෙත් xy කියලා හිතන්න මේ තියෙන්නේ. AD කියන්නේ ඒ වගේම තමයි. 아무තු එකක් නෙමෙයි. AD කියන්නේ අර xy වගේම තමයි. නේද? එතකොට මේක හදනකොට සංගුණක බලනවා. මෙයාගේ සංගුණකේ 1යි, මෙයාගෙත් 1යි. මෙයාගේ 11යි, මෙයාගේ 19යි. සංගුණකේ කියන්නේ මේ ඉංග්‍රීසි අකුර එහෙම නැත්නම් මේ අඥාත පදය ඉස්සරහා තියෙන ඉලක්කම. මෙයාගේ 1යි, මෙයාගේ 1යි. හරිනේ වැඩේ. සමගාමී සමීකරණ විසඳන්න නම් අංක 1කට වෙන්න ඕනේ. මේ අඥාතයක එක්ක x වල හරි y වල හරි සංගුණක සමාන වෙන්න ඕනේ. එක්කෙනෙක්ගේ සංගුණකේ සමාන වෙච්ච ගමන් එක්ක ඒ සමීකරණ දෙක එකතු කරලා එහෙමත් නැත්නම් අඩු කරලා මේකේ එක්කෙනෙක්ව අයින් කරලා දාන්න පුළුවන්. එහෙමයි මේක කරන්නේ. සමගාමී සමීකරණ විසඳන්නේ දෙන්නෙක් ඉන්නවනම් දෙන්න ඉන්න තැනින් එක්කෙනෙක්ව අයින් කරලා දානවා.
එයාව නැති කරලා දානවා. එයාව නැති කරන්න නම් මෙතනදී අපිට මේ සමීකරණ දෙක එකතු කරනවද අඩු කරනවද කියලා තීරණය කරන්න මෙන්න මේ ඉස්සරහා තියෙන ලකුණත් එක්ක. මෙයාගේ ලකුණ මේ බලන්න ධන. ඉස්සරහා තියෙන ලකුණ පිටිපස්සේ තියෙන ලකුණ වැඩක් නැහැ අපිට. ධන. ඒ කියන්නේ ලකුණ සමානයි. එහෙනම් ওই සමගාමී වල ලකුණ සමාන දෙන්නෙක් තිබුණොත් ධන තිබුණොත් ලකුණ සමාන දෙන්නෙක් තිබුණොත් මේ සංගුණක සමාන වෙලා මෙන්න මේකෙදි කරන්නේ අපි සමීකරණ දෙක අඩු කරන්න ඕන. මේ විදිහට තිබුණොත් ධන තිබුණොත් සමීකරණ දෙක එකෙන් දෙක දෙකෙන් එක කැමති එකක් අඩු කරන්න පුළුවන්. ඊළඟට ඍණ තිබ්බත් පුතේ ඔය වැඩේම තමයි. ඍණ කියලා මම දාන්න. ඍණ සහ ඍණ තිබුණත් කරන්නේ සමීකරණ දෙක අඩු කරනවා. ඒ කියන්නේ ලකුණ සමාන දෙන්නෙක් නම් තියෙන්නේ සමගාමී සමීකරණය අඩු කරලා තමයි උත්තරේ ගන්නෙ. ඕක වැදගත් ඔයගොල්ලන්ට සමගාමී සමීකරණ පාඩමටත්. ඊළඟට මෙයාලගේ ලකුණ මෙයාගේ ධන ඇවිල්ලා අනිත් කෙනාගේ ඍණ තිබ්බොත් එනතන පළවෙනි කෙනාගේ ඍණ තිබිලා දෙවෙනි කෙනාගේ ධන තිබ්බොත් ඒ කියන්නේ මෙයාගේ ලකුණ අසමානයි නම් නේ මෙයාගේ ලකුණ අසමානයි නම් මෙතනදී අපි කරන්නේ මෙන්න මේක අනිවාර්යයෙන්ම එකතු කළ යුතුයි. එහෙනම් සමීකරණ දෙක එකතු කරන්නේ ලකුණ අසමාන වෙලාවට සමීකරණ දෙක අඩු කරන්නේ සමගාමී වල පොඩි නෝට් එකක් ඕනනම් දාගන්න ඕගොල්ලෝ. සමගාමී වල ලකුණ සමාන වෙලාවට සමීකරණ දෙක අඩු කරනවා. ලකුණ අසමාන වෙලාවට සමීකරණ දෙක එකතු කරනවා. එතකොට කැපිලා යන එක්කෙනෙක් අනිවාර්යයෙන්ම. එතකොට මේකේ හැබැයි පුතේ සංගුණක සමාන වෙලා තියෙනවනේ එක්කෙනෙක්ගේ. සංගුණක සමාන කරාට පස්සේ තමයි මේ වැඩේ කරන්නේ. සමගාමී සමීකරණ මෙතන වැඩිපුර කතා කරන්නේ මම මේ ලකුණ ගැන කිව්වේ මෙයාට සම්බන්ධ නිසා. හරි. ඔය ටික නෝට් කරගන්න වැදගත් කරුණු. ඔන්න දැන් සමාන්තර ශ්‍රේණිය වල TN සූත්‍රයේ අවසාන අවස්ථාවට ඇවිල්ලා පස්වෙනි ගාන අපි මේ හදන්නේ. ඒකේ ඔන්න සමගාමී සමීකරණ දෙකක් ලබා ගත්තා. දැන් මෙයා විසඳන්න යන්නේ. එහෙනම් විසඳන විදිය ලකුණු සමාන දෙන්නෙක් නම් මේ දෙන්න අනිවාර්යෙන් අඩු කරන්න ඕනේ. ඒතර ඔයාලට පුළුවන් එකෙන් දෙක අඩු කරන්නත් පුළුවන් දෙකෙන් එක අඩු කරන්නත් පුළුවන්. හැබැයි මේකේ වාසියක් තියෙනවා. මේ පැත්තේ මේ තියෙන ඉලක්කම ලොකු එක්කෙනා ගෙන් අනිත් කෙනා අඩු කරොත් මේ පැත්තේ තියෙන ලොකු එක්කෙනාගෙන් නැත්නම් මේ පැත්තේ තියෙන ලොක්කාගෙන් එහා පැත්තේ ඉන්න පොඩ්ඩ අඩු කරොත් ලේසි. එහෙම නැතුව මෙයාගෙන් මෙයා අඩු කරන්නත් පුළුවන්. කිසි ගැටලුවක් නැහැ. ඒතර පොඩ්ඩක් ඍණ අවස්ථා වැඩි වෙන්න පුළුවන්. ඒක නිසා මම කරනවා දෙකෙන් එක අඩු කරනවා. දෙකෙන් එක අඩු කරනකොට දකුණු පැත්තයි වම් පැත්තයි දෙකම අඩු කරන්න ඕනේ. එහෙනම් මෙයාගේ වම් පැත්ත A ධන 19යි D එකෙන් අඩු වෙන්න ඕනේ. එහා පැත්තේ තියෙන A ධන 11ක් D සමානයි. මේ පැත්තේ 98යි දකුණු පැත්තේ 98 ඍණ 58. එතකොට ඕගොල්ලොන්ට මෙතන ලස්සනට එනවා A ධන 19ක් D ඍණ වරහන් ඉවත් කරලා ඍණ A ඍණ 11ක් D සමානයි 98න් 58ක් ගියාම මෙන්න මෙතන 40යි. එතන මේක සුළු වෙලා යනවා. ඒට A ධනයි ඍණයි කැපිලා යනවා. 19න් 11ක් අඩු කරනවා. 19න් එතකොට 11ක් අඩු කරනවා. එහෙනම් 8යි කියලා එනවා. 8යි D සමානයි 40යි. දෙපැත්තම 8ෙන් බෙදන්න D සමානයි 5යි. අන්න එහෙනම් මෙයාගේ පොදු අන්තරය 5යි කියලා එනවා අපිට. 5යි කියලා එන පොදු අන්තරය හදාගන්න.
හරි එහෙමනම් මේ ඔයගොල්ලෝ ඒ ගැටලුව හදලා ඉවර ඇති. මේකේ දැන් ඔයගොල්ලන්ට පුළුවන් මෙන්න මෙතන d සමානයි 5 මේ කැමති සමීකරණයකට ආදේශ කරන්න. එකට හෝ දෙකට ආදේශ කරාම ඒට උත්තරේ ගන්න පුළුවන්. එතකොට මේ d සමානයි 5යි මෙතන 5ක් දැම්මහම 55යි 11 සරක් 5 55යි 58න් 55 කඩ වුණාම ඒ සමානයි 3යි කියලා එන උත්තරේ. d සමානයි 5 එකට ආදේශයෙන් එහෙනම් a ධන 11 වරක් 5 සමානයි 58යි a ධන 55 සමානයි 58යි a සමානයි 3යි 55 පැත්තට ගියාම 3යි. එහෙනම් ඔන්න සමාන්තර ශ්‍රේණි වල පළවෙනි සූත්‍රය Tn සමානයි a ධන n ඍණ 1යි d. මේක එන්න පුළුවන් ගැටලුව ආකාර පහම අපි සාකච්ඡා කරා. පහෙන්ම ගණන් හැදුවා. දැන් ඒගොල්ලන්ට හදා ගන්න පුළුවන් ඔය උදාහරණ පහ. එකම ගාන අරන් මම හැදුවේ වෙන ගණන් ගත්තේ නැහැ. එක ගානෙන් ඕගොල්ලන්ට මේ ඔක්කොම කියලා දුන්නේ. එතකොට ඔය එක ගානක් ගන්න හේතුව තමයි ඕගොල්ලන්ටත් ඒක තේරෙනවා මේකේ උත්තරෙද්දී හරි. දැන් ඉස්සලා ගත්ත ගානෙම තමයි මේ a සමානයි 3යි. d සමානයි 5යි. ඕකමනේ ආවේ හැම ගානෙම. එතකොට මේ වගේ ගණන් ඉගෙන ගන්න ලේසි ක්‍රම තියෙනවා. අමාරු ක්‍රම වලින් ඉගෙන ගත්තාම අපිට ගණිතේ අමාරු විෂයක් වෙලා තියෙන්න පුළුවන්. එහෙම කරගන්න එපා. තව දවස් ඕගොල්ලන්ට හරියටම 19ක් තියෙනවා. මේ ගණිතය ඇතුළු අනිත් විෂයන් 8ත් එක්ක ඔක්කොම විෂයන් 9නේ. එතකොට මේ විෂයන් 9 ගොඩ දාගන්න විෂයකට දවස් 2යි සබ්ජෙක්ට් එකකට එක සබ්ජෙක්ට් එක දවස් 2ක් වගේ පොඩි කාලයක් තියෙන පුතේ. එහෙනම් මේ දවස්වල පුළුවන් තරම් නිදි බරාගෙන වැඩ කරන්න. ඒ කියන්නේ ඕගොල්ලෝ දැන් දවල් දවසේම පාඩම් කරන ළමෙක් නම් ඉතින් රැයට පැය 6ක් විතර නිදාගත්තට ප්‍රශ්නයක් නැහැ. එහෙම නැතුව දවලුත් පාඩම් කරන්නේ නැතුව රැත් 8:00ට 10ට 8:00ට 9ට 10ට නිදා ගන්නවා නම් උදේ නැගිටින්නෙත් පාන්දර 6ට 7ට 8ට නම් මේ දවස් 20 ඔය නිකම්ම යනවා ඕගොල්ලන්ට තේරෙන්නෙත් නැහැ. අපරාධේ ඕගොල්ලන්ගේ රිසල්ට් එකෙන් පොඩි ප්‍රමාණයක් හරි වැඩි කරගන්න තියෙන දවස් ටිකක්. ඒක නිසා මේ දවස්වල පුළුවන් තරම් රෑ 2 12 2 විතර වෙනකල් ඉන්න. පාන්දර පුළුවන් නම් නැගිටින්න. සමහර අයට පුළුවන් රැයට පාඩම් කරන්න. සමහර ළමයිට පුළුවන් පාන්දරට පාඩම් කරන්න. ඒ කැමති ක්‍රමයක් තෝරගන්න. Tamanට පුළුවන් ක්‍රමය Taman මේ වෙනකොට දන්නවා. සමහර අය කියන්න පුළුවන් අපිට එකක්වත් බෑ කියලා. එහෙම නෑ. Tamanට පුළුවන් ක්‍රමයක් හදා ගන්නම වෙනවා. මොකද බෑ කියලා බෑ. මොකද දවස් 20යිනේ තියෙන්නේ. මේ දවස් 20 ඇතුලේ සබ්ජෙක්ට් 9ෙම වැඩ කරන්න. එකක් කරන්න එපා. ඔක්කොම බැලන්ස් එකේ කරන්න. මොකද සමහර ළමයි අවසාන වෙනකොට කාලසටහන නැතුව අර පුළුවන් සබ්ජෙක්ට් ඒකක් තියෙන එකත් B එකක් කරගන්න. මොකද අවසාන කාලේ බලන්නේ නැතුව මේක අපිට පුළුවන් කියලා ඉන්නවා. ඒතර අමතක වෙනවනේ පුතේ මාසයක් ගියාම. ඒක නිසා ඒවටත් පොඩි හරි ටයිම් එකක් දවසේ පැය භාගයක් පැයක් හරි දැනට ඒ ෂුවර් ඒවටත් ඒ ෂුවර් සබ්ජෙක්ට් ඇතින් ඒවටත් පැයක් මේ භාගයක් යොදා ගන්න හැමදාම. අමතක කරන්නේ නැතුව සබ්ජෙක්ට් 9ෙන් බැලන්ස් එකේ කරන්න. ඒ 9ක් ඒ 8ක් ඒ 5ක් ඒ 6ක් ගත්තාම කාටද ඔයගොල්ලෝ අම්මලාට තාත්තලාට තමයි ආඩම්බර තමන්ගේ දරුවා ගැන ඔයාලා ගැන සතුටු හිතෙන්නේ. මොකද ඔයගොල්ලෝ දැන් පොළොල් විභාගයේ කල් යනවා ආය තියෙනවා කල් යනවා කියනවා ආය තියෙනවා ආය කල් යනවා. එහෙම ගිහිල්ලා දැන් ඔයගොල්ලන්ට පොළොල් විභාගයේ සමහර වෙලාවට එපා වෙලා තියෙන්න පුළුවන්. මේක මොන විකාරයක්ද නේද? තියෙනවා කියනවා ආයෙත් කාලසටහනක් දෙනවා කල් යනවා. එහෙම වෙලා තියෙන නිසා ඔයගොල්ලෝ පොළොල් විභාගේ නිකන් සමහර අය අතහැරලා ඉන්න පුළුවන්. එහෙම කරගන්න එපා. ඔය COVID-19 ආවත් මොනවා ආවත් ඔයාලගේ ජීවිතේට මේ ඕලෙවල් විභාගය තමයි ඊට පස්සේ ඔය ඕලෙවල් විභාගය ලියපු එක ඉතින් බලපානවා. මොකද ජොබ් එකකට යනකොට දැන් ඒ ලෙවල් විශේෂයෙන්ම ඒ ලෙවල් කරන්න යනවා ඊට පස්සේ ජොබ් එකකට යනවා කැම්පස් යනවා. ඔය හැම තැනදීම මේ ඕලෙවල් විභාගය ගන්න ප්‍රතිඵලය ලොකු රුකුලක් වෙනවා. අන්න ඒ තැන්වලදී ඔයාලට ඉදිරියට යන්න පොඩි ප්‍රමාණයක් හරි වැදගත් වෙනවා මේ ඕලෙවල් විභාගය. විශේෂයෙන් මේ ගණිතය විෂයට C සාමාර්ථයකට වඩා B සාමාර්ථයක් A සාමාර්ථයක් ගන්නවා නම් ගොඩාක් වටිනවා ඔයගොල්ලෝ. ඒකක් ගන්න අනිවාර්යෙන් B C වල නතර වෙන්න එපා. නිකන් ගණන් පාස් වෙන්න ඕන කියලා පාස් වෙන්න එපා. ඔයා ආර්ට් කරත් A level වලට කොමර්ස් කරත් ටෙක් කරත් මැත්ස් සයන්ස් මොනවා කරත් O level මැත්ස් වලට ඒකක් දාලා යන ළමයා අනිත් ළමයි එක්ක ලොකු තරගයක් දෙනවා. මොකද එයාලගේ ගණන් හදලා තියෙන හැකියාවත් එක්ක අර සබ්ජෙක්ට් හරි ලේසියෙන් අල්ල ගන්න. මොන සබ්ජෙක්ට් ආර්ට් උනත් එහෙමයි. ඒක නිසා මේ ගණිතයේ විෂය
ඒකක් ගන්නව try කරන්න. දවස් 20ක් තියෙන හොඳටම ඇති. ඔයගොල්ලෝ දැන් වැඩ කරලා තියෙන ප්‍රමාණයත් එක්ක නේද ඉදිරියේදී තව අපි පාඩම් ටිකක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඔයගොල්ලෝ අමාරු පාඩම් යොමු කරන්න කිව්වා යොමු කරලා තිබ්බේ නැහැ කවුරුත්. ඒක නිසා මම මේ පාඩම් කීපයක් තෝරන කරන්නේ. ජ්‍යාමිතිය එක දවසක් කරනවා කොහොමත්. ගිය සතිය අපි කරන්න හිටියේ හැබැයි අර හදිස්සියේ මට එන්න බැරි වුණ නිසා මෙතන තාක්ෂණික දෝෂයකුත් තිබ්බා. ඒක නිසා කරගන්න බැරි වුණා. හැබැයි ඉදිරියේදී එහෙම වෙන්නේ නැහැ. දිගටම අපි ඉතිරි දවස් ටිකේ සම්මන්ත්‍රණේ පවත්වනවා. තව දවස් අපිට 2ක් හෝ 3ක් තමයි පවත්වන්න වෙන්නේ. උඩ කාලයක් නැහැ. ඒක නිසා ඔයගොල්ලෝ ඒකට සම්බන්ධ වෙලා ඉඳී කියලා බලාපොරොත්තු වෙනවා දිගටම. හරි. එහෙමනම් ඔන්න මේ ගාන ඉවරයි. TN කතාවත් එතනින් ඉවරයි. ඊළඟට අනිත් සූත්‍රය එහෙම නැත්නම් සමීකරණය Sn කියන එක. ඒ කියන්නේ සමාන්තර ශ්‍රේණියක පද n ගණනක ඓක්‍ය එහෙම නැත්නම් ඓක්‍ය එහෙම නැත්නම් එකතුව ගන්න සූත්‍රය Sn කියන සූත්‍රය. මෙන්න මේකයි සූත්‍රය පුතේ. මතක ඇති Sn සමානයි n බෙදීම 2යි n බෙදීම 2යි දෙකක් a ධන n ඍණ 1ක් n ඍණ 1ක් d. මෙන්න මේක තමයි සූත්‍රය. මේක පාඩම් නැති ඇති සමහර අය කියනවා මේක පාඩම් නැහැ මතක හිටින්නේ නැහැ. මේ TN එක මතකයි අරක මතක නැහැ. මෙන්න මේකෙම තමයි ඇවිල්ලා තියෙන්නේ බලන්න. TN සමානයි A ධන n ඍණ 1යි D. මෙන්න මේකෙන් තමයි අර සූත්‍රය ඇවිල්ලා. මේක මතකයි නම් ඕගොල්ලන්ට කරන්න තියෙන්නේ මෙන්න මෙතෙන්ට දෙකේ ඉලක්කමක් දැම්මා. හරි. අන්න සංගල වරහන එළියට දාන n බෙදීම 2ක්. හරි සරලයිනේ. දැන් අර සූත්‍රය මතක නැහැ පාඩම් කරන්න අමාරුයි කියලා සමහර ළමයි කියනවා. ඒ කියන්න හේතුව මේක දැන් මේ පද වැඩි වගේ පේනවා. මේ n බෙදීම 2 කෑල්ලක් තියෙනවා. ඒක සංගල වරහනක් එහෙම දැම්මම ළමයි බය වෙනවා. ඒතර එහෙම වෙන්නේ නැතුව මේ TN සූත්‍රයෙන් මම ගත්ත සරලව මේ ඔන්න TN සමානයි A ධන n ඍණ 1 D. නම් මෙතෙන් දෙකේ ඉලක්කමක් දැම්මා. සංගල වරහන දැම්මා. n බෙදීම 2ක් දැම්මා. ඒතර මේක TN නෙමෙයි SN වෙනවා. ඔන්න මතක තියාගන්න පුළුවන් අමාරු කට්ටිය ඉන්නවනම් දැම්ම පාඩම් කරගන්න සූත්‍රයටක් ගාලා මොකද අපිට ගණන් හදනකොට ඔය සමීකරණය වැදගත්. එතන මේකේ අලුතෙන් අපිට ලියා ගන්න තියෙන්නේ n දන්නවා a දන්නවා n දන්නවා d දන්නවා sn විතරයිනේ. sn කියන්නේ පද n ගණනක ඓක්‍ය. එකතුව පද n ගණනක එකතුව තමයි n කියන්නේ. sn කියන්නේ එහෙනම් ඔන්න සූත්‍රය හරේ අනිත් පද ටික අපි දන්නවා. මේකෙන් අපි ගණන් හදලා බලමු ඊට පස්සේ දීලා කොටු කරගන්න දෙවෙනි සූත්‍රය. එහෙනම් මේකටම යන තව සූත්‍රයක් ඔතනින්ම තියෙනවා ලියා ගන්න. sn සමානයි n බෙදීම 2යි a ධන l කියලා. ඔන්න l කියලා පදයක් ආවා. ඒ කියන්නේ මෙන්න මේක ගන්න අපි මේ l කියන්නේ last term එක. එහෙම නැත්නම් අවසාන පදය. ඉතින් මේ අවසාන පදය දන්න වෙලාවට තමයි මේ සූත්‍රය දාන්න පුළුවන්. අවසාන පදය දන්නවනම් හරි සරලයි. අර වගේ ලොකුවට සංගල වරහන් දදා මේ විදිහට කරන්න ඕනේ නැහැ. මේකේ මෙන්න මේ විදිහට සුළු වරහනක් දාලා කරගන්න පුළුවන්. පොඩි වැඩක් තියෙන. තේරුණාද? එහෙනම් අවසාන පදය දන්න වෙලාවට මෙන්න මෙයා ආදේශ කරන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. ඕනම ගානකට මෙයාගෙන් හදන්න පුළුවන්. ඕනම ගානක් මෙයා හදන්න පුළුවන් මෙයාගෙන්. හැබැයි අවසාන පදේ දන්නවනම් මෙන්න මේ සූත්‍රය අනිවාර්යෙන් දැම්මම අපිට ලේසි ඉසුළු කිරීම. මොකද මෙතන පද ගොඩක් නැහැ. ඒ දන මුල් පදේ දන අවසාන පදේ විතරයි එන්නේ. අවසාන පදේ දන්නා විට කියලා මේක ලියා ගන්න. විශේෂයෙන්ම ගොඩක් ගණන්වල මේක දෙන අවසාන පදේ. ඒතර අවසාන පදේ දුන්නාම දෙන අවස්ථාවලදී මේ සූත්‍රය දාලා හදා ගන්න පුළුවන්. හරි.
හරි එහෙනම් ඊළඟ ගැටලුවට යන් සමාන්තර ශ්‍රේණි වල දැන් SN සූත්‍රයේ පළවෙනි ගැටලුව සමාන්තර ශ්‍රේණි වල SN සූත්‍රයේ පළවෙනි ගැටලුව. එතකොට මෙන්න මේ සමීකරණය මම ලියලා තියන්නම්. ගාන දෙනවා ඔයගොල්ලන්ට මෙන්න මෙහෙම. ඔන්න ඉස්සරලා ගානම ගන්නත් පුළුවන් අපිට. එකම ගානෙන් ඉවරයි නේද? ඔන්නේ 3 8 13 3 8 13 සමාන්තර ශ්‍රේණියේ 3 8 13 සමාන්තර ශ්‍රේණියේ මුල් පද 20හි ඓක්‍ය සොයන්න. 3 8 13 සමාන්තර ශ්‍රේණියේ 3 8 13 සමාන්තර ශ්‍රේණියේ මුල් පද 20හි ඓක්‍ය සොයන්න. මුල් පද 20 එතකොට ඒ කියන්නේ මේකේ a සමානයි මොකක්ද? උඩින් ලියන්න. 3 8 13 සමාන්තර ශ්‍රේණියේ මුල් පද 20හි ඓක්‍ය සොයන්න. 3 8 13 සමාන්තර ශ්‍රේණියේ මුල් පද 20. කියන්නේ S20 තමයි අහන්නේ මේක. S20 තමයි අහන්නේ. S20 හොයන්න නම් මොකද කරන්න ඕනේ? S20 හොයන්න නම් දන්න පද ටික ලියාගත්තා. A සමානයි 3යි. D සමානයි 5යි. A සමානයි 3යි. D සමානයි 5යි. ඊළඟට S20 හොයන්න ඕනේ. S20 හොයනවා නම් n සමානයි 20යි. දැන් ආදේශ කරමු අර සමීකරණයට. මොකක්ද සමීකරණය? Sn සමානයි මාත් එක්කම ලියන්න ඕගොල්ලොත් n බෙදීම 2යි 2ක් a ධන n ඍණ 1යි d 2ක් a ධන n ඍණ 1යි d. එතකොට මෙන්න මේ සමීකරණේ n කියන එක්කෙනක් දීලා තියෙනවා. a කියන එක්කෙනක් දීලා තියෙනවා. d දීලා තියෙනවා. මේවා ටික ආදේශ කරලා මොකද කරන්න තියෙන්නේ? ආදේශ කරලා S20 හොයන්න යන්නේ. එහෙනම් S20 සමානයි 20 බෙදීම 2යි 20 බෙදීම 2යි 2ක් a කියන්නේ 3යි ධන n කියන්නේ 20යි 20 ඍණ 1යි d කියන්නේ 5යි. ඉස්සෙල්ලා හදපු ගානමයි අපි ගත්තේ. බලමු සුළු කරලා. මෙතන 20 බෙදීම 2 මෙන්න මේක සුළු වෙනවා නම් විතරක් සුළු කරන්න. මෙතන සුළු වෙන්නේ නැත්නම් ඕගොල්ලොන්ට මේක දශම ගාණක් එනවා නම් බෙදන්න එපා. දශම ගාණක් ආවම ඕගොල්ලොන්ට කරදරයි සුළු කිරීම. ඒක නිසා මේක දැන් නම් ප්‍රශ්නයක් නැහැ. දෙකට දෙවරක් 10යි 20ට 10 දෙවරක් 3 6 ධන 20 ඍණ 1 19 වරක් 5. දැන් මෙන්න මේක හොඳට බලන්න. ගොඩාක් ළමයි වරද්දන තැනක් මෙතන. ගොඩාක් ළමයි වරද්දනවා මෙන්න මෙතන 6 ධන 19. 6යි 19 එකතු කරලා ඉස්සලා 25යි කියලා ගන්නවා ගොඩක් ළමයි. මේක 25යි කියලා ගත්තොත් ගාන එතනින්ම වැරදි. මොකද හේතුව අපි දන්නා ගණන් වල ගණිතයේදී තියෙනවා මෙන්න මේ බොඩ් මාස් කියන රූල් එක. බොඩ් මාස් කියන රූල් එක ඉගෙනගෙන තියෙනවා ඔයගොල්ලෝ. ඒ කියන්නේ bracket of division multiplication addition subtraction. එහෙම නැත්නම් 1 bay ගුදරි කියන නීතිය අනුව තමයි මේ ගාන හදන්න ඕනේ. එහෙනම් මෙතන 19 වරක් 5 කියන එක මුලින් අරන් ඉන්න ඕනේ. 10 6 ධන 19 වරක් 5 95යි 10 6යි 95යි එතකොට 101යි 101 10න් වැඩි කරාම එන උත්තරේ 1010යි 1010යි. එහෙනම් ඔන්න මුල් පද 20 ഐක්‍ය 1010ක් එනවා. පැහැදිලි ඔයගොල්ලෝ හදපු නැති අය හදා ගන්න.
හරි එහෙනම් මේ ලියා ගන්න තියෙ ඕගොල්ලෝනේ SN ගානක් ඔන්න හැදුවා අපි පළවෙනි ගාන. ඊට පස්සේ බලමු තවත් ගානක් හදන්න. SN වලින් ඊට පස්සේ එන්නේ මේකේ SN දීලා ඔයගොල්ලෝගෙන් A අහන්න පුළුවන්. ගොඩක් වෙලාවට ඒක අහන්නේ නැහැ. මොකද පළවෙනි කොටස් වලට TN වලින් ගාන හැදිලා තියෙන්නේ. හදලා ඉවරයි අපි. ඒතකොට එතන ඉඳන් අපි TN වලින් ගාන හදලා A හොයලා D හොයලා ඊට පස්සේ තමයි SN හොයන්නේ. එහෙමනම් දැන් අපිට ඊළඟට එන්න පුළුවන් ගැටලු ආකාරයක් තියෙනවා පුතේ මෙන්න මේකේ වර්ග සමීකරණ සම්බන්ධ කරලා. මම මේ සමාන්තර ශ්‍රේණි සියල්ලම ආවරණය කරන්නේ 10 වසර සමාන්තර ශ්‍රේණි. මේ පැයක් වගේ කාලයක් ඇතුළත දැන් ඔන්න ගොඩාක් ආවරණය කරලා ඉවරයි. මේකෙම අපි බලමු අවසාන පදය දන්න වෙලාවට. ඕගොල්ලන්ට මතක ඇති ඉස්සෙල්ලා T20 හෙව්වා අපි. කීයද? T20 98 ආවනේ. T20 98 ආවනේ. ඒ කියන්නේ අවසාන පදේ. T20 කියන්නේ last term එක L දන්නවා නම් මේ L දන්නවා නම් කොහොමද මේකට ආදේශ කරන්න කියලා බලමු. මේ ගානම මේ උත්තරේම ගන්න ඕන අපි. දැන් අපි සූත්‍රය ලියන්නේ. දැන් ඔන්න ඔය විස්තර ටික අපිට දීලා තියෙනවා. මෙහෙම දෙන්න ගානේ 3 8 13 සමාන්තර ශ්‍රේණියේ 20 වෙනි පදය 98 වේ. එහෙම නැත්නම් මුලින් ගානේ දෙනවා 3 8 13 සමාන්තර ශ්‍රේණියේ 20 වෙනි පදය සොයන්න. ඔයාලා දැන් ඒක හොයලා. රෝම ඉලක්කම් දෙකට අහනවා. මෙම සමාන්තර ශ්‍රේණියේ මුල් පද 20හි ඓක්‍ය සොයන්න. මුල් පද 20හි එකතුව සොයන්න. එතකොට දැන් අර අපි කලින් ගානේ හදලා තියෙන එක භාවිත කරන්න පුළුවන් මේක හදන්න. මොකද හේතුව රෝම ඉලක්ක එකේ අපි 98යි කියලා උත්තරය අරන් තියෙනවා T20. එහෙම නැත්නම් අවසාන පදේ. අවසාන පදේ අරන් තියෙනවා නම් අපි මොකද්ද කරන්නේ? ලියන සූත්‍රය SN සමානයි n බෙදීම 2යි අන සූත්‍රය A ධන L ධන L කියන සූත්‍රය. එහෙමනම් n බෙදීම 2යි n කියලා කියන්නේ මෙන්න මේකේ 20යි. 20 බෙදීම 2යි A කියන්නේ 3යි L 98යි. දැක්කද? සරලව උත්තර එනවා. පේලි දෙකෙන් 10 වරක් 101. එහෙනම් උත්තරේ 1010යි S20. හරිම සරලයි. A ධන L අවසාන පදයේ දන්න වෙලාවට මෙන්න මෙහෙමයි හදන්නේ ගන්න. අවසාන පදය දන්න වෙලාවට මෙන්න මෙහෙමයි ගාන හදන්නේ. හරි. එහෙනම් ඊළඟට අපි බලමු තව වෙන්න පුළුවන් ගැටලු ආකාරය මේකත් කොපි කරගන්න. හරි. එහෙමනම් ඊළඟට මේ SN වලින් එන්න පුළුවන් අවසාන ගාන එකත් සාකච්ඡා කරලා අපි ගුණෝත්තර ශ්‍රේණිත් පොඩ්ඩක් කතා කරමු. මොකද මම කිව්වා මේ පැය දෙක ඇතුලේ පාඩම් දෙකම කතා කරනවා කියලා ඔයගොල්ලොන්ට. එහෙමනම් මෙන්න මේ ගාන ලියා ගන්න. සමාන්තර ශ්‍රේණියක මොන වැදගත් ගානක් තර ලකුණක් දාලා ලියා ගන්න. ගොඩක් අය මේ ගාන හදන්නේ නැහැ. සමාන්තර ශ්‍රේණියක මුල් පදයේ 3ද පොදු අන්තරය 4ද වේ. මුල් පදයේ 3ද පොදු අන්තරය 4ද වේ. මෙහි මුල් පදවල ඓක්‍ය 210ක් වන්නේ මුල් පදවල ඓක්‍ය 210ක් වන්නේ පද කීයක් ඇති විටද? ඔන්න බලන්න ගාන දෙන විදිය.
SN 210යි. ඕගොල්ලන්ට හොයන්න කියනවා මෙන්න මේකේ n වැදගත්ම ගාන අද දවසේ කතා කරන ඔන්න අමාරුම ගාන කිව්වොත් නිවැරදි. ඕගොල්ලෝ අද දවසේ කතා කරන අමාරුම ගාන වෙන්නත් පුළුවන් මේක. මොකද සමාන්තර ශ්‍රේණි වලට වර්ගජ සමීකරණ අපි පළවෙනි දවසේ සාකච්ඡා කරපු වර්ගජ සමීකරණයක් දාලා මෙන්න මේක හදලා තියෙන්නේ. බලමු හදන්න. ගාන හදාගෙන යන ආදේශ කරගෙන ඒ සමාන ඔය දත්ත ටික ආයෙ මම ලියන්නේ. එන ලියනවා කෙලින්ම. හරි. SN සමානයි n බෙදීම 2යි a ධන 2යි a ධන n ඍණ 1යි d. ඔන්න මෙයාට දැන් ආදේශ කරන්න යන්නේ. ඔන්න වැදගත් ගානක් බලා ගන්න. මේ බෝඩ් එකක් දැන් මදි වෙයි සමහරට මට. යටින් මකලා ඊට පස්සේ හදන්නත් වෙයි. ගාන දිගට යනවා. එන SN කියන්නේ කෙලින්ම 210යි. n කියන්නේ මෙතන පුතේ n හොයන්න ඕන කෙනානේ. n බෙදීම 2යි දෙවරක් 3 n ඍණ 1යි d කියන්නේ 4යි. හොඳට බලන්න මේක තමන් ආදේශ කරගෙන යන්න. ගානේ හිර වෙන තැනක් ආවොත් අන්න එතනින් නතර වෙන්න. දැන් මෙයා මම මේ පැත්තට හරස් ගුණිතය දාන දෙක ඉලක්කම දෙවරක් 210 420 සමානයි මෙතන n දෙවරක් 3 6යි ධන මෙයා වරහන් ඉවත් කරමු 4යි n ඍණ 4 n 6න් 4ක් 2යි 2 ධන 4යි n 420 දැන් මේක වරහන් ඉවත් කරා 2යි n ධන 4යි n වර්ගය හොඳට බලා ගන්න 2යි n ධන 4යි n වර්ගය n වලින් n ගුණනවා වර්ග වෙනවනේ එහෙනම් 4යි n වර්ගය මේ පැත්තේ 420 සමාන්තර ශ්‍රේණි වලින් ඔන්න ඕගොල්ලෝ සමහර වෙලාවට කවුරුත් හදලත් නැතුව ඇති මෙච්චර ගාණක් හදලා තියෙන්නත් පුළුවන් හදන්න තියෙන අමාරුම ගාණ තමයි මේක එන්න පුළුවන් අමාරුම ආකාරය 2020 පේපරේ හදිස්සියවත් ආවොත් හදා ගන්න අපිට පුළුවන් වෙන්න ඕනේ. ඒක නිසා මම මේ සමාන්තර ශ්‍රේණි වල සියලුම දේවල් මේ පැයක් ඇතුළත ආවරණය කරේ. සමාන්තර ශ්‍රේණි වල ඕනම ගැටලුවක් ඔයගොල්ලන්ට විසඳන්න පුළුවන් වෙන්න. ඒතකොට ඊළඟ දවසේ අපි පාස් පේපර් එකක් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ ගොඩක් ළමයි ඉල්ලීම් කරලා තිබ්බා. පාස් පේපර් එකක් සාකච්ඡා කරන්න. එහෙම නැත්නම් පහුගිය විභාග ප්‍රශ්න පත්‍රයක් අරගෙන ඒක විවරණය කරගන්න. කොහොමද මේ ප්‍රශ්න පත්‍රය ඇවිල්ලා තියෙන්නේ? ඊළඟ 2020 මොන වගේ එකක් එයිද කියන ගැටලුවට පිළිතුරු ලබා ගන්නත් පුළුවන්. එතකොට අපිට ලබන සතියේ එතකොට මම ප්‍රශ්න පත්‍රයක් අරගෙන පහුගිය විභාග ප්‍රශ්න පත්‍රයක් අරගෙන ඒක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඔයගොල්ලෝ එතකොට මම ඒ දවසේ කලින් දවසක් කලින් ඔයගොල්ලන්ට දෙන්නම් පේපර් එක මොකක්ද කියලා අවුරුද්ද. එතකොට මේ අවුරුද්දේ පේපර් එක ඔයගොල්ලෝ පැයක් සහ පැය 3ක් ටයිම් සෙට් කරලා ඒක කරලා ඉන්න. ඊට පස්සේ ඒකේ තියෙන අමාරු ගැටලු Tamanට හදා ගන්න බැරි වෙච්ච ගැටලු මට යොමු කරලා තියන්න අපේ ගෲප් එකට. එතකොට අපි ඒ ගැටලු අරගෙන ආයෙ සාකච්ඡා කරලා ඔයගොල්ලන්ට ඒ දැනුම ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා ලබන සතියේ. අනිවාර්යෙන්ම එතකොට ලබන සතිය අඟහරුවාදාට කලින් දවසක මම ඔයගොල්ලන්ට කියනවා පේපර් එක මොකක්ද කියලා. ඒ පේපර් එක එතකොට ෆ්‍රී වෙලාවක කරගෙන ටයිම් අරගෙන කරලා හදලා අනිවාර්යෙන් ටයිම් සෙට් කරලා කරන්න මේ දවස්වල කරන ඒවා නැත්තම් නිකන් කරලා වැඩක් නැහැ. කරලා ඔයගොල්ලන්ට අමාරු වුණ ගැටලු. දැන් පළවෙනි පේපර් එක ගත්තාම මම කිව්වා එදා ප්‍රශ්න පත්‍ර ව්‍යුහය ඒ කොටසේ ප්‍රශ්න කීයක් තියෙනවද? B කොටසේ ප්‍රශ්න කීයක් තියෙනවද? එතකොට මේ ඒ කොටසේ තියෙන ප්‍රශ්න ටික ඔයගොල්ලෝ කරා. ඒකේ ප්‍රශ්න 25න් කීයක් කරගන්න පුළුවන්ද? මොනවද හිර වුනේ? අමාරු ගණන් මොනවද? අන්න ඒවා පොඩ්ඩක් අංකත් එක්ක අංක එක එකන ටයිප් කරන්න එපා. කොලයක ලියලා Tamanට අමාරු වෙච්ච ගණන් අපිට යොමු කරන්න. එතකොට අපි බලන්නම් මොනවද අමාරු ගණන්. ඒ ටික එක්ක අපි සෙමිනාර් එක ලෑස්ති කරගන්නම්. ඔයාලගේ අමාරු ගණන් විසඳන්න, ඒ අමාරු ප්‍රශ්න විසඳන්න ලබන සතියේ මම දෙන්නම් ඕගොල්ලන්ට. අමාරු තියෙන ගැටලු ඔක්කොම යොමු කරන්න පුළුවන් අපිට. හැබැයි පොඩ්ඩක් කලින් දවසේ යොමු කරලා තියන්න අපිට මේ සෙමිනාර් එකේ දැන් මේ ගැටලු ටික ඔයාලට ලෑස්ති කරගන්න වෙනවා. මොකද අනිත් ළමයි ළඟ මේ ගැටලු නැති වෙන්න පුළුවන්. ඒතකොට මේ ගැටලු අරගෙන එක්ක ස්ක්‍රීන් එකේ මම ඔයගොල්ලන්ට දානවා. ඒතර ඔක්කොම ළමයිට හදන්න පුළුවන් වෙන්න තේරෙන්න. මොකද ලොකු ගණන් තියෙන මේ වගේ අර කියවන්න ගියාම වෙලා යනවා. මෙතන අපි ලොකු කාලයක් නැහැනේ. තියෙන පොඩි කාලයෙන් ප්‍රයෝජන ගන්න ඕනේ. ඒක නිසා තියෙන ගැටලු යොමු කරන්න. එතකොට මම පේපර් එක ලබන සතියේ සෙනසුරාදා හෝ ඉරිදා කියන්නම් ඔයගොල්ලන්ට. ඒ දවසේ කියන්න මොන පේපර් දෙක කරන්න ඕනේ. ඒතර ඔයගොල්ලෝ පේපර් එක කරලා තියන්න. දැන්ටමත් කරලා තිබ්බට කමන්නේ ආපහු සැරයක් කරන්න. මොකද දැන් විභාගයේ කට උඩ ඉන්නේ. විභාගයේ
ළඟ පාතක ඉන්නේ දවස් 20යි තියෙන්නේ නේද? ඒක නිසා ඒක කරලා ඒ විදිහට යමු වෙන්නේ. හරි මෙන්න මේක බලන්න දැන් මෙතන මේ තත්ත්වයට අපිට ගන්න පුළුවන් වුණා සමීකරණය 420යි 2යින් 4යින්. හැබැයි මේකත් තව පොඩ්ඩක් සරල කරමු දෙකෙන් බෙදලා. මොන අවසානට ඇවිල්ලා තියෙනවා n 2n වර්ග 210. ඔන්න ඕක ගත්තට පස්සේ මෙතනින් එහාට නම් පුතේ තියෙන්නේ පළවෙනි දවසේ හදපු වර්ගජ සමීකරණ කියන පාඩමෙන් මේක විසඳන්න ඕනේ. විසඳලා එන්ට උත්තර දෙකක් ගන්න ඕනේ. මේ උත්තර දෙක අරගෙන එන්ට උත්තර දෙකක් අරගෙන ඒ උත්තර දෙක තමයි එහෙනම් මේකේ ගැළපෙන එක න හොයාගන්න වෙන්නේ. බලමු එහෙනම්. එයා විසඳන්න. හරි බලමු. එහෙමනම් ඔන්න දැන් මෙහෙම ඇවිල්ලා තියෙනවා ඔයගොල්ලෝ. මම මෙතන දාගන්න n වර්ග 2n වර්ගය ධන n සමානයි 210 කියලා හිතන්න. ඔය විදිහට තියෙනවා. මේක මුලින්ම කරන්නේ 210 මෙහා පැත්තට ගෙනල්ලා මේක සාමාන්‍ය අපි වර්ග සමීකරණයක් n වර්ගයේ ධන n ඍණ 210. ඔන්න පළවෙනි දවස් හිටියේ නැති අයටත් වර්ග සමීකරණ වල සාධක විසඳන විදිය අද ඉගෙන ගන්න පුළුවන්. ඊටු ටික නම් දැන් කරන්න වෙන්නේ නැහැ. ගොඩක් වෙලා යන නිසා. බලමු. ඔන්න දැන් මේ தත්ත්වයට අවිල්ල තියෙනවා. දැන් මේකේ අපි කරන්නේ මෙතන සංගුණකයක් තියෙනවානේ. එහෙනම් මෙයාගෙන් මෙයාව ඉස්සලම ගුණ කරගන්නවා. 210 වරක් 2 කියන්නේ 420යි. මේ 420 සාධක ලියන්න ඕනේ. මෙතන තියෙන ඉලක්කම එක හැදෙන විදියට 420 සාධක ලියන්න යන්නේ බලමු. එතන මේ ක්‍රමේ පාවිච්චි කරන්න ඕගොල්ලෝ පිළිවෙලට සාධක මිස් වෙන්නේ නැතුව 420 වරක් 1 මෙයා දෙකෙන් බෙදුවා 210 මෙයා දෙකෙන් බෙදුවා නම් මෙයා දෙකෙන් ගුණ කරා 2 මෙයා දෙකෙන් බෙදුවා 105යි මෙයා දෙකෙන් ගුණ කරා 4යි ඔන්න ඒ ටික ගත්තා. දැන් මෙයා ආයේ දෙකෙන් බෙදෙන්නේ නැහනේ 3ෙන් බෙදනවා. 3ෙන් බෙදුවාම 3 වරක් 3යි 15ට 5යි 35යි මෙයා 3ෙන් ගුණ කරා. මෙයා ආයේ 3ෙන් බෙදෙන්නෙත් නැහැ. 3ෙන් බෙදෙන්නේ නැත්නම් 5ෙන් බෙදෙනවානේ 5යි 7යි මෙයා 5ෙන් ගුණ කරා. 60යි මේ පැත්තේ ආයේ 7ෙන් බෙදලා වැඩක් නැහැ. එහා පැත්තට පැන්නා. දැන් මේක සාධක ඔක්කොම ගන්න ඉදීම කියලා දෙන්නේ. එහා පැත්තට පැන්නා. මෙයා ආයේ දෙකෙන් බෙදුවා 30යි මෙයා දෙකෙන් ගුණ කරා 14යි එක තාම හැදුන්නේ නැහැ. මෙයා දෙකෙන් බෙදුවා 15යි මෙයා දෙකෙන් වැඩි කරා 28යි එන පාටක් නැහැ එහෙම. මෙයා ආය දෙකෙන් බෙදෙන්නේ නැහැ. 5ෙන් බෙදුවාම 3යි 3ෙන් බෙදුවාම 5යි 3ෙන් බෙදුම් 5යි මෙයා 3ෙන් ගුණ කරමු. මොන විදිහට ගුණ කරගෙන ගිහිල්ලා දැන් මෙයාගේ හොයාගන්න ඕන අපි මොකද්ද මේ එක හැදෙන සාධකය. එක මෙතෙන්ට එක හැදෙන්නත් ඕනේ. මේ දෙන එකතු කරලා හරි අඩු කරලා දැන් මේ එකකින්වත් ආවේ නැහැ. එතකොට 420 කියන කෙනාගේ එක හැදෙන්න ඕනේ. බලන්න ඊට පස්සේ මෙයා 3ෙන් බෙදුවා 5යි 3ෙන් ගුණ කරන්න 3 වරක් 4යි 24යි දෙකක් ඉතිරි 3 වරක් 2 6යි 2යි 8යි 84 වරක් 5 ආයි මෙහා පැත්තට ආවා. මෙහා පැත්තට ඇවිල්ලා බෙදුවාම මෙයා දෙකෙන් 42යි 10යි මෙයා දෙකෙන් බෙදුවා 21යි මෙයා දෙකෙන් ගුණ කරා 20යි අන්න සාධකේ 21යි 20යි තේරුණාද මේ ගන්න ක්‍රමේ? අර විදිහට හදාගෙන යන පිළිවෙලට ගියොත් එහෙම අපිට මිස් වෙන්නේ නැහැ මේකේ සාධක. මේ වගේ ගානක් ආවොත් ඔය වගේ ලොකු ඉලක්කම තමයි එන්නේ පුතේ. මේ වගේ සමාන්තර ශ්‍රේණියකට වර්ග සමීකරණ දැම්මොත් අනිවාර්යෙන්ම
එන්නේ 200ට වඩා ලොකු ඉලක්කමක් 200ට වඩා වැඩි ඉලක්කමක් සාමාන්‍යයෙන් මේක දැන් 420 ආවේ සමහර 900 ගණන් එනවා සමහර වල ගණන් වල තියෙනවා එහෙම ඇවිල්ලා එතකොට මෙන්න මේ වගේ සාධක හොයා ගන්න ඕනේ පිළිවෙලට ගිහිල්ලා එහෙම නැතුව සාධක හොයන්න බැරුව හිටියොත් තැන් තැන් වලින් ගත්තොත් අරක මම මේ පිළිවෙලට ගියේ මෙයා දෙකෙන් බෙදුවා දෙකෙන් බෙදෙන්නේ නැත්නම් තුනෙන් බෙදුවා තුනෙන් බෙදුවා ඊළඟට තුනෙන් බෙදෙන්නේ නැත්නම් පහෙන් බෙදුවා පහෙන් බෙදුවා පහෙන් බෙදුවා ඊට පස්සේ 7 ආවා 7 ආයෙ බෙදෙන්නේ නැහැනේ ඊට පස්සේ පැන්න එහා පැත්තට එහා පැත්තේ ඉලක්කම දෙකෙන් බෙදුවා ආයෙ දෙකෙන් බෙදුවා ආයෙ දෙකෙන් බෙදෙන්නේ නැත්නම් තුනෙන් බෙදුවා තුනෙන් බෙදෙන්නේ නැත්නම් පහෙන් බෙදලා තඩන්න එහා පැත්තේ ආයෙ මෙහා පැත්තට පැන්න මෙහා පැත්ත ආයෙ දෙකෙන් බෙදුවා ඔන්න ඔය විදිහට බෙදාන යනවා පැන පැන මේ පැත්ත බෙදුවොත් එහා පැත්ත ගුණ කරනවා එහා පැත්ත ගුණ කරොත් මෙහා පැත්ත බෙදෙනවා මේ පැත්ත බෙදුවොත් මේ පැත්ත ඒ ඉලක්කමෙන් ගුණ කරනවා මේ 420 දෙකෙන් බෙදුවම 210යි එහෙනම් 1 දෙකෙන් ගුණ කරනවා 210 දෙකෙන් බෙදුවාම 105යි එහෙනම් 2 දෙකෙන් ගුණ කරනවා එහෙමයි ඔන්න එහෙනම් 20යි 21යි කියලා හොයාගත්තානේ දැන් මෙතන දානවා 2n වර්ගය එන්න ඕනේ මෙතන n හැදෙන්න නම් ධන 21n ඍණ 20n ඍණ 210යි සමානයි බිඳුවයි දැන් මේ දෙන්න ගම ජෝඩු කරලා මෙයාගේ 2යි n පොදුයි n විතරයි පොදුනේ n පොදුයි නම් 2යි n ඍණ 21 කියලා එනවා මෙතන ඍණ 10 ගත්තොත් 2යි n මෙතන ඍණ මෙතන ධන මෙතන ධන 21 කියලා එනවා නාම සාධක දෙක එකක් තමයි n ඍණ 10 අනිත් එක 2යි n ධන 2 ගානේ දිග තේරෙනවා අන්න එහෙනම් පුතේ දැන් හදා ගන්න පුළුවන් n සමානයි n ඍණ 10 සමානයි බිඳුව හෝ n ඍණ 10 සමානයි බිඳුව හෝ 2යි n ධන 2 සමානයි බිඳුවයි මේ ගණන් සමහරට ඔයගොල්ලෝ හදලත් නැතුව ඇති මෙන්න මෙහෙම ගණන් තියෙනවා එන්න පුළුවන් මේ පාර විභාගෙට ඒක නිසායි හැදුවේ ඍණ 2යි n සමානයි ඍණ 1යි ඔන්න පුතේ එහෙනම් මේ උත්තර දෙකක් ආවේ දෙකම හරියද එකක් හරියද දෙකම හරියද එකක් හරියද එකයි හරියන්නේ මොකද හේතුව මෙයා ඍණ පද ගණනක් කවදාත් ඍණ වෙන්නේ නැහනේ ධනුත් 1 2 3 පද එහෙමනේ යන්නේ එහෙනම් පද ගණන ඍණ විය නොහැකි බැවින් n සමානයි 10යි උත්තරේ එහෙනම් 10යි අවසාන උත්තරේ ගන්න පුළුවන් අපිට ටක් ගාලා 10යි කියලා පැහැදිලිද ඔයගොල්ලන්ට එහෙනම් ඔන්න ඔය හදපු ගාන කොපි කරගන්න ලස්සනට දිග ගානක් දිගට තියෙන්නේ කොපි කරගන්න හරි එහෙනම් ඔන්න සමාන්තර ශ්‍රේණි වල තියෙන සියලුම ආකාර ටික සාකච්ඡා කරා. ඊළඟට ගුණෝත්තර ශ්‍රේණි වල සමීකරණයක් කතා කරන්න පුළුවන් අද. ඊළඟ දවසේ තමයි ඊටු සමීකරණේ කතා කරන්න වෙන්නේ. මොකද කාල වේලාව ගිහිල්ලා තියෙන්නේ. අපිට ඉතුරු වෙලා තියෙන්නේ තව පොඩි වෙලාවක් නේ. ඒක නිසා ගුණෝත්තර ශ්‍රේණි වලත් මුල් ටික අපි සාකච්ඡා කරමු අද. ඊළඟ දවසේ ඉතුරු ටික සාකච්ඡා කරමු. ඉතුරු වුණොත් බලමු අපි උපරිම ඉවර කරගන්න. එතකොට මෙන්න මේ ගාන ඔයගොල්ලෝ බය වෙන්න නෙමෙයි මේක දුන්නේ මේ වගේ ගණන් ඕ ලෙවල් වලට ඇවිල්ලා තියෙනවා ඕගොල්ලෝ බලන්න පේපර් අරන් පාස් පේපර් වල මෙන්න මේ වගේ ගණන් තියෙනවා මේ වගේ ගණන් දාන්න පුළුවන් විභාග පේපරේ දැන් මම ළමයි හදන්න බලන්න මේකෙම සාධක කඩා ගන්න ගියාම මේ පේනවනේ
එතකොට එකපාර මේක හිතලා දාන්නත් පුළුවන් සාධකෙදී හිතලා මේව ලියන්නේ නැතුව. මේක තමයි ලේසිම ක්‍රමය මම කිව්වේ. ඕගොල්ලන්ට මොකද ලොකු ඉලක්කමක් ආවත් අපිට හිතේ දෙන්න බෑනේ ඔක. හරිද බෙදාන ගියාම කොහෙන් හරි මේකට අදාළ සාධකය හම්බ වෙනවා. කොපි කරගන්න නැති කියලා හිතනවා. මෙතන 21 නේද? ඔව් මෙතන 21. එහෙනම් උත්තරේ එතන එන්නේ මොකද්ද? 2යි n සමානයි ඍණ 21. n සමානයි ඍණ 21 බෙදීම 2. එතන ඍණ ගාණක් කොහොමවත් එන්න බෑ. මොකද්ද? ඍණ 10.5. දශම වෙන්නත් බෑ. පද ගණන ඍණ වෙන්නත් බෑ. දෙකෙන්ම කැපිලා යනවා. මෙතන මේ මම දෙක දාලා තිබ්බිස්සලා නේද? 21 එන්නේ. ඒක ඔන්න ලියාගද්දි ඔයගොල්ලෝ හරි එක දරුවෙක් ඔන්න බලලා කිව්වා 21 එන්නේ. හරි නේද? එහෙනම් මේ උත්තරේ ඊට පස්සේ ලියනවා පද ගණනක් ඍණ විය නොහැකි බැවින්. පද ගණනක් ඍණ විය නොහැකි බැවින්. මුල් පද 10ක ඓක්‍ය 210ක් වේ. නැත්නම් 210ක් වන්නේ මුල් පද 10ක ඓක්‍යයි කියලා ලියන්න ඕන. හරි එහෙනම් සමාන්තර ශ්‍රේණි සියල්ලම අවසන්. ඊට පස්සේ ඔයාලට තියෙන O level ගණන් ටික හදන්න ඔන්න ඔය ක්‍රම ඔය සියලුම ආකාර ටික මම සාකච්ඡා කරේ ඕගොල්ලන්ට 10 වසර තියෙන සිලබස් එකේ සහ O level pass papers මෙතෙක් ඇවිල්ලා තියෙන හැම ගානක්ම ඕකෙන් හදන්න පුළුවන් ওই ටිකෙන්. දැන් ඊළඟට ගුණෝත්තර ශ්‍රේණි. මොනවද මේ ගුණෝත්තර ශ්‍රේණි කියන්නේ? නවයේම තියෙන ගුණෝත්තර. ඒ කියන්නේ ගුණ වීම සම්බන්ධ මොකක් හරි දෙයක් වෙන්නේ නැති කියලා අපිට හිතෙනවා නිකන් ගුණෝත්තර කියද්දිනේ. එහෙනම් මෙන්න මේ වගේ ඒවා. 3 6 12 24 අන්න ගුණෝත්තර ශ්‍රේණියක් මෙන්න මේ වගේ ඒවා. ඒ කියන්නේ මේකේ මොකද වෙලා තියෙන්නේ? දැන් 3 6 තුනක් එකතු වෙලා. 6ට ඊට පස්සේ 6ක් එකතු වෙලා. 12ට 12ක් එකතු වෙලා. එහෙම නෙමෙයි මේක වෙලා තියෙන්නේ. 3 2කින් ගුණ වෙලා 6 ආය 2කින් ගුණ වෙලා 12 2කින් ගුණ වෙලා ඔය විදිහට ඇවිල්ලා තියෙනවා. එහෙනම් ගුණෝත්තර ශ්‍රේණි කියන්නේ මේ විදිහට ගුණ වෙවි යන ඒවා. එහෙම නැත්නම් බෙදීගෙන යන ශ්‍රේණි. ගුණ වෙවි යන ඒවා. එහෙම නැත්නම් බෙදි යන ඒවා මේ 81 27 3 9 3 ඔය විදිහට යනවා. 81 3 බෙදා 27 27 3 බෙදා 9 9 3 බෙදා 3යි ඔය විදිහට යනවා බෙදීගෙන යන ඒවා. එහෙම නැත්නම් ගුණ වෙවි හරි බෙදීගෙන හරි. එහෙනම් එකතු වෙවි හරි අඩු වෙවි හරි යන ඒවට කියනවා සමාන්තර ශ්‍රේණි කියලා. මේ වගේ ගුණ වෙවි හරි නැත්නම් බෙදීගෙන යන ඒවට කියනවා බෙදි යන ඒවට ගුණ වෙවි යන ඒවට මොනවද කියන්නේ? ගුණෝත්තර ශ්‍රේණි. එතන මේ ගුණෝත්තර ශ්‍රේණි වලත් අර වගේ අරයාගේ තිබ්බේ පොදු අන්තරේනේ. මෙන්න මෙයාගේ තියෙන එක්කෙනාට අපි කියන්නේ පොදු අනුපාතය කියලා. පොදු අනුපාතය පොදු අනුපාතයක් මේකේ තියෙන්නේ. පොදු අනුපාතය කියලා කියන්නේ මෙන්න මෙහෙමයි. ඉස්සලා අපි ගත්තේ දැන් අර අඩු කරලානේ ගත්තේ. මේකේ ගන්නේ බෙදලා. පසු පදයයි පෙර පදයයි බෙදලා තමයි මෙන්න මේක ගන්නෙ. දැන් ඔන්න උඩට දානවා පසු පදය බෙදීම පෙර පදය. දැන් අර සමාන්තර ශ්‍රේණි ගැන අවබෝධයක් තියෙන නිසා මේක ලේසියෙන් කරගන්න පුළුවන්. ඒ කියන්නේ අනුපාතයකට අපි ඉංග්‍රීසියෙන් රේෂියෝ කියලා. රේෂියෝ කියන නිසා R අකුර ගන්නවා. මේකට ගන්නේ R අකුර. පොදු අනුපාතය ඔන්න. පොදු අනුපාතයට ගන්නේ R අකුර රේෂියෝ කියන නිසා. හරි ඊට පස්සේ මේකේ තියෙන සූත්‍රය මොකක්ද? එහෙම නැත්නම් සමීකරණය මොකක්ද? අපිට t හොයන tn එහෙම නැත්නම් අර ඉස්සෙල්ලා සමාන්තර ශ්‍රේණි වලට වගේ මෙයාගේ තියෙන සූත්‍රය මොකක්ද කියලා බලමු. tn සමානයි ar වල n ඍණ 1. ඔන්න සූත්‍රය. හරියට තරම් ලොකු නැහැ. හැබැයි දර්ශකයක් එන්නේ බලයක් එන්නේ මේ විදිහට. දර්ශකයක් එහෙම නැත්නම් බලයක් සම්බන්ධ වෙලා තියෙන්නේ tn සමානයි ar වල n ඍණ 1. ar වල n ඍණ 1. ඉතින් මේක නම් දන්නේව තියෙන ඔක්කොම tn කියන්නේ n වෙනි පදය, t පහ නම් පස්වෙනි පදය, a කියන්නේ මුල් පදය, r කියන්නේ පොදු අනුපාතය, n කියන්නේ පද ගන්න ඔය විදිහට දන්නවා. එතකොට මෙන්න මෙයාගේ
මේක ආදේශ කරනකොට මේ ආයෙ ලියන්න ඕනේ නැහැ. මම මේ දැන් අපි සමාන්තර ශ්‍රේණි කතා කරපු නිසා මේවා ආයෙ අමුතුවෙන් ලියන්න දෙයක් නැහැ. මේ හඳුන්වන්න දෙයක් නැහැ පද. අපි ගණන් වලට යන් කෙලින්ම මේකේ තර විදිහට ගණන් ආකාර තියෙනවා. මොනවාද? TN ARN. එහෙනම් මේ හතර දෙනත් එක්ක මේකෙත් ගණන් අර විදිහට වෙනස් වෙනවා. සමාන්තර ශ්‍රේණි වගේම තමයි. මේක හැබැයි ගණන් හදනකොට ඔයගොල්ලන්ට දර්ශක දැනුම තියෙනවා. දර්ශක දැනුම ඕන වෙනවා මේවා හදන්න. මොකද දර්ශක නෙමෙයි තියෙන්නේ. සුළු කරලා දිනුත් දර්ශක ඕන වෙනවා. දර්ශක දැනුම තිබුණ නැත්නම් මේක මැදට ගිහිල්ලා ගාන ගොඩක් වෙලාවට හිර වෙනවා. හැබැයි දැන් O level paper ගත්තාම පාස් papers අධ්‍යයනය කරලා බැලුවාම ඇවිල්ලා තියෙන ගණන් එක්ක සාමාන්‍යයෙන් ගුණෝත්තර ශ්‍රේණි ගාන හරි ලේසි ගානක් දාන්නේ. හේතුව තමයි ළමයි ඕක හදන්න ගන්නෙ නැහැ. සමාන්තර ශ්‍රේණි ගාන ලොකුවට දානවා. ගුණෝත්තර ශ්‍රේණි පේලියයි දෙකයි. ඔයාලා පාස් papers අදාරම් බලන්න. හැම පාස් papers එක්කම සමාන්තර ශ්‍රේණි ගාන තියෙනවා නම් මේ වගේ ප්‍රමාණයක් විස්තරේ සහ ගාන ගුණෝත්තර ශ්‍රේණි මෙන්න මේ වගේ පොඩි ප්‍රමාණයක් තමයි තියෙන්නේ. මේක A කොටසට මේ වගේ ඉඩක් දීලා තියෙනවා මේ වගේ ඉඩක් දීලා තියෙනවා B කොටස සමහර වෙලාවට ඊට වඩා පොඩ්ඩක් වැඩි වෙන්න පුළුවන් ඔය වගේ. ඒ කියන්නේ මේ සමාන්තර ශ්‍රේණි ළමයි ගොඩක් හදනවා ගුණෝත්තර ශ්‍රේණි හදන්නේ නැහැ. හේතුව තමයි මේ පාඩම තියෙන්නේ 10 වසරේ සමාන්තර ශ්‍රේණි. ගුණෝත්තර ශ්‍රේණි තියෙන්නේ 11 ශ්‍රේණියේ. ඒතර 11 ශ්‍රේණියේ තියෙන පාඩම සමහරට අවසානට කෙරෙන්නෙත් නැහැ සමහර ළමයිට. කෙරලා තිබ්බත් ඒක අවසාන කාලේ නිසා ඔය ගණන් ගන්නෙත් නැහැ හදන්න බලන්නෙත් නැහැ අමාරුයි දර්ශකයක් තියෙනවා. දර්ශක උගන්වන්නේ පළවෙනි වාරේ ඊට පස්සේ මේක තියෙන වෙන වාරයක අවසාන පාඩමක් දෙවෙනි වාරේ. එතකොට ඒක නිසා මේ ගුණෝත්තර ශ්‍රේණි වලට වැඩි අවධානයක් යොමු වෙන්නේ නැහැ ළමයිගේ. ඒක නිසා මේකට දාන ගාන හරි ලේසි ගානක් දාන්නේ. ඔයගොල්ලන්ට සමාන්තර ශ්‍රේණි වලින් ලකුණු 5ක් ගන්න තියෙන සමාන්තර ශ්‍රේණි වලින් ලකුණු 5ක් ගන්න ගොඩක් හදන්න ඕන. ගුණෝත්තර ශ්‍රේණි ලකුණු 5ක් ගන්න පොඩි ප්‍රමාණයක් හදන්න වෙන්නේ. සමහර අවුරුදු වල ගුණෝත්තර ශ්‍රේණි දාන්නෙත් නැහැ. සමහර අවුරුදු වල AB කොටස් දෙකට දාලා තියෙනවා මේ කොටස් දෙක බලමු. එන සූත්‍රය ලියා ගන්න ගානක් හදමු ඊට පස්සේ අපි පළවෙනි ගාන ලියන පළවෙනි ගාන පළමු පදයේ 4 හා පළමු පදයේ 4 හා පළමු පදයේ 4 හා පළමු පදයේ 4 හා පොදු අනුපාතය අපි දාමු R3 පොදු අනුපාතය 3 පළමු පදයේ 4 හා පොදු අනුපාතය 3 වූ ගුණෝත්තර ශ්‍රේණියේ පළමු පදයේ 4 හා පොදු අනුපාතය 3 වූ ගුණෝත්තර ශ්‍රේණියේ මුල් පද පළවෙනි පස්වෙනි පදය සොයන්න. අර සමාන්තර ශ්‍රේණි මේ SN හදපු නිසා දැන් ඓක්‍යයක් කියනවා මම. ඓක්‍ය නෙමෙයි පස්වෙනි පදයේ සොයන්න. T5 සොයන්න. හරි බලමු ආදේශ කරලා ඔයගොල්ලෝ සරල ගාණක් ලේසි ගාණක් මම දුන්නේ ඔයගොල්ලන්ට මුලින්ම. ආදේශ කරලා බලමු. Tn එහෙනම් මේකේ Tn සමානයි AR වල එන්ට්‍රි එකනේ. දැන් මේකෙත් අර වගේ දත්ත ටික ලියා ගන්න ඕනේ යටින්. ගාණ දුන්නාම. දැන් මේක ලියන්න දෙයක් නැහැ මම ලියලානේ තියෙන්නේ. පුඩි. ඒක නිසා. ඔන්න මේකේ තව n සමානයි කියලා දාමු. ඔන්න 5යි. එහෙනම් T5 සමානයි මාත් එක්ක හදන්න ඔයාලා හදන්න තනියෙන් 4යි. R කියන්නේ පුතේ 3යිනේ. n කියන්නේ 5යිනේ. 5 හරිනේ 1යි. ඒතර මෙන්න වගේ දර්ශක බල පිළිබඳ දැනුම තියෙනවා. බල ගණන් හදන්න පුළුවන් වෙනවා 4 වරක් 3යි 5න් එකක් ගියාම 4යි 4 වරක් 3ේ 4 වෙනි බලය. මේ 4 කියන්නේ සමහර අය 3 වරක් 4 12යි කියලා දානවා. ඔලෙල් මට්ටමින් ඉන්න ඕගොල්ලෝ නම් දාන්න නැති වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. හැබැයි සමහර අය දානවා එහෙම. මම දැකලා තියෙනවා. 3ේ 4 කියන්නේ 3 4 පාරක් ගුණ කරන්න කියන එක තමයි තේරුම. 3 වරක් 3 9යි 9 වරක් 3 27යි 27 3 81යි. එහෙනම් 81 4ෙන් ගුණ කරන්න 4 වරක් 1 4යි 4 වරක් 8 32යි 324යි. එහෙනම් පස්වෙනි පදය 324යි කියලා එනවා. හදාගන්න. පස්වෙනි පදය 324යි.
හරි එහෙමනම් මේ ඊළඟ ගාන TN වලින් එන්න ඊළඟ ගාන ඔන්න 324 කියලා උත්තරය ගත්තා අපිනේ 324 දාමු මේකට මෙන්න මේ දෙනවා ඔන්න ගාන ඒ ගාන මම පොඩ්ඩක් වෙනස් කරා මොකද්ද ගුණෝත්තර ශ්‍රේණියක පොදු අනුපාතයේ 3ද පස්වැනි පදයේ 324ද නම් පොදු අනුපාතයේ 3ද පස්වැනි පදයේ 324ද නම් මුල් පදේ නැත්නම් පළමු පදේ සොයන්න මුල් පදේ සොයන්න එතන පුතේ කරන්නේ මොකද්ද අපි දන්න දේවල් T5 324යි ඒ දන්නේ නැහැ R කියන්නේ 3යි N කියන්නේ 5නේ 5 ඍණ 1යි න A වරක් 3 5 ඍණ 1 කියන්නේ 4 324යි A වරක් 3 4 81යිනේ 324යි ඒ 81න් දෙපැත්තම 4යි අර ඉස්සලා ගානේ තේරුන්නේ නැහැ කියලා එවලා තිබ්බා කවුද මේ එක දරුවෙක් බලන්න ඒ ගානේ මොකද්ද තේරුන්නේ නැති කොටස පොඩ්ඩක් මැසේජ් එකක් දාන්න ගෲප් එකට මේ එතකොට ඒක හදන විදිහ ආයෙ පොඩ්ඩක් විස්තර සහිතව මම දෙන්නම් දැන් ආයෙ බෝඩ් එක මකපු නිසා මම දැන් දැක්කේ ඒක තේරුන්නේ නැති මං හිතුවේ සාධක ගන්න කොටස වෙන්නේ තේරුනේ නැත්තේ ඒතර පළවෙනි දවසේ සම්බන්ධ වෙච්ච නැති දරුවෙක් වෙන්නේ නැති අමාරු කොටස පොඩ්ඩක් ආයෙ ලියලා දාන්න මේ සෙමිනාර් එක ඉවරුනහම හරි එහෙනම් මුල් පදේ 4යි කියලා ගත්තා ඔන්න ඉස්සල්ලා උත්තරේ ආයෙ ගත්තා ඔන්න මෙයා ගෙන්න පුළුවන් අනිත් ගාන පැහැදිලිද කොපි කරගන්න ඊට පස්සේ යනවා ඊළඟ ගැටලුවට ඊළඟ ගැටලුව තමයි දැන් අපි හදන්න යන්නේ මෙන්න මෙහෙම දෙනවා ඒ සමානයි 4යි මෙයා දෙන්නේ නැහැ එමේ ගාන දෙන්නේ එතකොට මුල් පදයේ 4 වූද පස්වැනි පදයේ 324 වූද මුල් පදය 4 වූද පස්වැනි පදය 324 වූද ගුණෝත්තර ශ්‍රේණියේ පොදු අනුපාතය සොයන්න ගුණෝත්තර ශ්‍රේණියේ පොදු අනුපාතය සොයන්න බලමු එහෙනම් T5 දීලා තියෙනවා කියලා මම දාන්න 324 සමානයි A දන්නවා 4යි R දන්නේ නැහැ 5 ඍණ 1යි 4 වරක් R වල 4 324 4ෙන් බෙදුවා 81යි R 4 දැන් ඔන්න මෙතෙන්ට ආවට පස්සේ අපිට ඕන වෙනවා මේකට දර්ශක නීතියක් මෙන්න මෙහෙම මෙන්න මෙහෙම නීතියක් A වල M B වල M ඒ කියන්නේ දර්ශක සමාන නම් එහෙම නම් A සමානයි B ඔන්න ඕක තමයි උත්තරේ මේ තියරි එක මෙතෙන්ට ඕන වෙන දර්ශක වල නීතියක් තියෙනවා දර්ශක සමාන නම් පාද සමාන විය යුතුයි ඕක අනිත් පැත්තක් තියෙනවා පාද සමාන නම් දර්ශක සමාන විය යුතුයි එතකොට මේක පාවිච්චි කරන්න නම් මෙතන එහෙනම් මේ R4 මෙන්න මේ 4 ඉලක්කම කියනවා මේකේ ඉන්න 4 ඉලක්කම කියනවා 81ත් ලියපන් බලය 4ක් වෙන්න. ඇයි එතකොට අර නීතියටක් ගාලා දාන්න පුළුවන්. M වගේ මෙතන 4 ආව නම් මෙතනත් 4 එන්න ලියා ගත්තා නම් වැඩේ හරි. එහෙනම් 81 ලියන්න ඕන අපි බලය 4ක් වෙන්න. එහෙනම් 81 එන්නේ 3 4 ඉස්සලා අපි හදපු නිසා දන්නවනේ දැන්. 3 වර 3 9 9 වර 3 27යි 3 වර 3 9යි 9 වර 3 27යි 27 වර 3 81යි
එහෙනම් 81 කියන්නේ 3/4 R4. එහෙනම් 4 සමානයි අනර නීතියට අනුව R සමානයි 3යි කියලා උත්තරේ ගන්නවා. R සමානයි 3යි කියලා උත්තරේ ගන්න මේ නීතිය ඔන්න දන්නේ නැති අය ලියා ගන්න. ඔන්න ගැටලු ආකාරය එකේ තුනක් කතා කරා. ඊළඟ ගැටලු ආකාරය අවසාන ගැටලු ආකාරය මෙයාගෙන් ඉන්න පුළුවන්. තව ගැටලු ආකාර දෙකක් තියෙනවා ඇත්තටම මේකෙත්. එකක් තමයි අර සමගාමී සමීකරණ අවස්ථාව. අනිත් එක තමයි මෙන්න මේ දැන් හදන්න යන ආකාරය. ඊට පස්සේ මෙයාගෙත් තියෙනවා SN සමීකරණයක්. ඒකෙනුත් ගණන් තියෙන අපිට හදන්න. ඒතර ඉදිරි දවසකදී මේ SN ගාන හදන්නම් මම. දැන් මෙන්න මේකේ ඊළඟ ගැටලුවට යමු. ඒක දෙන්නේ මෙන්න මෙහෙමයි. මෙන්න මෙහෙම ගාන දෙන්නේ. මුල් පදේ 4 වූද පොදු අනුපාතයේ 3 වූද මුල් පදේ 4 වූද පොදු අනුපාතයේ 3 වූද ගුණෝත්තර ශ්‍රේණියේ මුල් පදයේ 4 වූද පොදු අනුපාතයේ 3 වූද ගුණෝත්තර ශ්‍රේණියේ 324 වන්නේ කීවැනි පදයේද? 324 වන්නේ කීවැනි පදයේද? 324 වන්නේ කීවැනි පදයේද? එහෙනම් බලමු 324 වන්නේ මොන පදයේද කියලා හොයන්න නම් මොකද කරන්න ඕනේ? අර සමීකරණය තමයි ඉතින් 아무ත් දෙයක් නැහැ නේ. Tn සමානයි AR වල n ඍණ 1යි. AR වල n ඍණ 1යි. දැන් මේකට දාන 324 Tn වලට. A 4යි. R 3යි. n දන්නේ නැහැ n ඍණ 1යි. මුලින්ම 4ෙන් බෙදුවා. 3යි n ඍණ 1 මෙතන එනවා 81යි කියලා ආයෙත්. දැන් මොකද්ද මේ කියන්නේ? මේක n ඍණ 1 නේ අපි හොයන්න ඕනේ. එතකොට මෙන්න මේ දැන් 3 ඉලක්කම කියන්නේ. 3 ඉලක්කම කියනවා 81 ලියන්න පාදය 3ක් විදිහට. ඒකේ නීතිය මොකද්ද? A වල x b A වල y තියෙනවා නම් x සමානයි y කියන දර්ශක නීතිය. කියන්නේ පාද සමාන නම් දර්ශක සමාන විය යුතුයි. පාද සමාන නම් දර්ශක සමාන විය යුතුයි. එහෙනම් බලන්න මේකද ලියනවා 3 4 වෙනි බලය. 3 n ඍණ 1. එහෙනම් n ඍණ 1 සමානයි 4යි. n ඍණ 1 සමානයි 4යි. එක මෙහා පැත්තට ගෙනාවා n සමානයි 5යි. පැහැදිලිද? අන්න එතකොට මේකේ 4 වෙනි ගානත් හැදුවා අපි. 4 වෙනි ගාන Tn සූත්‍රය දැන් ටක් ගාලා හදා ගන්න පුළුවන් නේ අපි සමාන්තර ශ්‍රේණිය මීට හැදුවේ. එතකොට ඒකේ ගණන් ආකාර පහක් හැදුවා. ඊළඟට සමාන්තර ශ්‍රේණිය වල SN සූත්‍රය ගණන් හැදුවා. දැන් මෙතන Tn සූත්‍රයේ මෙයාගේ ගුණෝත්තර ශ්‍රේණිය වල ගණන් 4ක් හැදුවා. තව එක ගානක් තියෙනවා. ඒකත් හදලා ඉවර කරලා දාමු. සෙමිනාර් එක අදට. ඊට පස්සේ අපි ඊළඟ දවසේ කතා කරමු SN සූත්‍රය මෙයාගේ. හරි. එහෙනම් බලමු මේ ගානක් හදලා. ඒ ගාන මෙන්න මෙහෙම දෙන්නේ. අර සමගාමී සමීකරණ කතාව. ගුණෝත්තර ශ්‍රේණියක තුන්වන පදය 36ද ගණන් ආකාරය 5 ගුණෝත්තර ශ්‍රේණියක
තුන්වන පදය ගුණෝත්තර ශ්‍රේණියක තුන්වන පදය 36ද තුන්වන පදය 36ද පස්වෙනි පදය 324ද 324ද නම් තුන්වෙනි පදේ 36ද පස්වෙනි පදේ 324ද නම් හොයන්න කියන ඕගොල්ලන්ට මුල් පදේ හා පොදු අනුපාතය සොයන්න කියලා කියන්නේ. A සහ R බලමු. සූත්‍රය ලිව්වා Tn සමානයි AR වල n ඍණ 1යි ආදේශ කරා දෙකට බෙදා ගන්න මේක. අපි ඉස්සෙල්ලා වගේ ආදේශ කරමු. මම කෙලිම දානවා 36 සමානයි AR වල 3 ඍණ 1 36 සමානයි AR වල 2යි අංක 1 ඊට පස්සේ මෙයාගෙත් එහෙමයි 324 සමානයි AR වල 5 ඍණ 1 5යි නේ n කියන්නේ එහෙමනම් 324 සමානයි AR වල 4 අංක 2 දැන් ගන්න මේකේ සමගාමී සමීකරණ විසඳනකොට බෙදන්න තමයි වෙන්නේ. එකතු කරන්න අඩු කරන්න බෑනේ මේකේ. ඇයි මේ AR කියන දෙන්න අතර ගුණිතයන් තියෙන්නේ. මේ AR දෙන්න අතර ගුණිතයක් තියෙන්නේ. මෙයා කපලා දාන්න නම් බෙදන්න වෙනවා. අඩු කරලා හරියන්නේ අඩු කරොත් තව වැඩි වෙනවා ඔක. අඩු කරොත් වෙනස් වෙනවා මේකේ බල තියෙන්නේ. එහෙනම් මොකද කරන්නේ? පළවෙනි සමීකරණයයි දෙවෙනි සමීකරණයයි බෙදනවා. එක බෙදීම දෙක නැත්නම් දෙක බෙදීම එක කියන්නේ. දෙක බෙදීම එක. දෙක බෙදනවා එකෙන්. එතකොට දෙකේ වම් පැත්තයි දකුණු පැත්තයි බලමු. දෙකේ තියෙනවා AR වල 4 සමානයි 324. ඒක බෙදනවා AR වල 3යි 2යි 36. දැන් මෙතන කැපිලා යනවා 8 R වල වර්ගය එනවා. R වල වර්ගය එනවා. මෙතන 36 ලු කරද්දි බලන්න මේක 6න් 6 වරක් 6යි 6 වරක් 5යි 54යි 54ට 6 වරක් 9යි. එහෙනම් R සමානයි වර්ගමූල 9 කියන්නේ R සමානයි 3යි කියලා ගන්න පුළුවන්. R සමානයි 3යි නම් R සමානයි 3යි නම් ඒක ආදේශ කරා මෙන්න මේ එකට එයා හොයාගත්තා. R සමානයි 3 එකට 36 සමානයි A 3 වර්ගය 36 බෙදීම 9 A සමානයි 4යි. ඔන්න එහෙනම් මේ විදිහට තමයි තියෙන්නේ මෙයාගේ ගැටලුව. හදාගත්ත පැහැදිලි. ඔන්න එහෙනම් ගුණෝත්තර ශ්‍රේණිත් අපි පළවෙනි සමීකරණය Tn සමීකරණය කතා කරා. Sn කතා කරන්න දැන් වෙලාව නැති නිසා දැනට අදට අපි සෙමිනාර් එක මෙතනින් නතර කරන්න යන්නේ. එහෙනම් ඔකත් කොපි කරගන්න ওই ගානත්. හරි එහෙනම් කොපි කරගන්න ඇති ගාන ඔයගොල්ලෝ එහෙනම් අද හදපු ගණන් ටික ආයෙ හදන්න. දැන් අද කතා කරේ සමාන්තර ශ්‍රේණි ගුණෝත්තර ශ්‍රේණි කියන පාඩම. ගුණෝත්තර ශ්‍රේණි වල තව පොඩ්ඩක් ඉතුරුනා අපිට SN සූත්‍රය. SN සූත්‍රය අරෙන් ඉතුරු ගණන් ටික ඔක්කොම හැදුවා අපි. එන ආකාර O level paper එකක් ලබන සතියේ සාකච්ඡා කරනවා. ඒතර ලබන සතියේ O level paper එක මොකක්ද කියන එක මම කියන්නම් සෙනසුරාදාට හෝ ඉරිදාට. ඒ දවසේදී ඔයගොල්ලෝ මේ paper එක කරලා
ලෑස්ති වෙලා ඉන්න පේපර් එක සාකච්ඡාවට. ඒ අතරතුර O level පේපර් එකම නෙමෙයි ඊට අමතරව මම බලාපොරොත්තු වෙනවා O level විභාගයට මේ පාර එයි කියලා හිතෙන ගණන් කීපයක් කෙටි ප්‍රශ්න මොනවද එන්න පුළුවන් ආකාර පොඩ්ඩක් සාකච්ඡා කරන්න. ඕගොල්ලෝ දිගටම ඒතකොට අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න සුසිප්පින් ආයතනයේ අපි අරගෙන එන මේ සම්මන්ත්‍රණ මාලාවේ ගණිතයේ 3 වෙනි දවසට අවසන් කරනවා එහෙනම් අපිත් එක්ක රැඳිලා හිටපු ඕගොල්ලොන්ට එහෙනම් ගොඩක් ස්තුතියි සහ ඕගොල්ලෝ වැඩ කරන්න තව දවස් 20යි තියෙන්නේ මේ දවස් 20 පුළුවන් තරම් ඕගොල්ලොන්ගේ දැනුම වර්ධනය කරගන්න සබ්ජෙක්ට් 9ක් තියෙනවා 9ම මහන්සි වෙලා වැඩ කරලා ගොඩ දා ගන්න අපි උදව් කරන ඕගොල්ලන්ට සුසිප්පින් ආයතනයේ කාර්ය මණ්ඩලයේ ආචාර්ය මණ්ඩලයේ සියලු දෙනා එකතු වෙලා එහෙමනම් අපිත් එක්ක රැඳිලා හිටපු ඕගොල්ලන්ට ස්තුතියි සහ හොඳට වැඩ කරලා ඊළඟ දවසේ සහභාගී වෙන්න සම්මන්ත්‍රණයට තව යාළුවෝ ඉන්නව සම්බන්ධ කරගන්න. එහෙනම් අද දවසට අපි සම්මන්ත්‍රණය අවසන් කරනවා. හැමෝම වැඩ කරන්න පුළුවන් තරම් වැඩ කරලා ඊළඟ දවසෙත් එන සම්බන්ධ වෙන්න. ස්තුතියි හැමෝටම.